පහුගිය වතාවේ මේ උදේවය ලක්ෂණ දෙක ලක්ෂණ අනුලක්ෂණ 50කින් දකින්නේ කොහොමද කියලා ඥාන 50කින් දකින්නේ කොහොමද කියලා විග්‍රහ කරගත්තා යම් තාක් දුරකට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ උදේ වෙන්නේ කොහොමද? වය වෙන්නේ කොහොමද? උදේ වෙනවා නැත්නම් උදා වෙනවා ලක්ෂණ 25කින්. වය වෙනවා ලක්ෂණ 25කින්. උදා වීමේ ධර්ම වලට සමුදය ධර්ම කියනවා. වය වීමේ ධර්ම වලට නිරෝධ ධර්ම කියනවා. එහෙනම් උදේ වය කියලා දැක්කේ චතුරාර්ය සත්‍යම තමයි. යංකේජ සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන න්‍යාය ධර්මයම තමයි දැක්කේ. එහෙනම් පින්වතුනි ඒ උදේ වය ධර්මයට අනුකූලව තවත් අපිට දහම් ව්‍යාකරණයක් මතු කරගන්න පුළුවන් සූත්‍රයක් තමයි දුක්ඛ සමුදය සූත්‍රය. මෙන්න මේ දුක්ඛ සමුදය කියන සූත්‍රයේ භාගතුන් වහන්සේ දේශනා කරන දුක්ඛස්ස භික්ඛවේ සමුදයංච අත්තංගමංච දේසෙස්සාමි තං සුනාත. මහණනි මේ දුක්ඛ ස්කන්ධයේ සමුදයත් නිරෝධයත් මම දේශනා කරනවා. උතන අත්තංගම කියලා කියන්නේ නිරෝධයටම නම. අත්තංගම කියන්නේ අවසානයටපත් වෙනවා කියන. වය කියන්නේ අවසන් කරනවා. අත්තංගම කියන්නේ අස්තේටම ගිහිල්ලා කෙලවර වෙලා යනවා. නිරෝධ කියන්නේ නූපදිනවා. මේ හැම අර්ථයක්ම එකක් අවසානයේ බැලුවහම ඒ ස්වභාවය අනුව ඒ ධර්මයට ඒ නම ව්‍යවහාර වුණාට අවසානයේ කියන්නේ එකම දෙයක්. එහෙනම් සමුදයං චත්තංගමංච කියන්නේ සමුදය නිරෝධය කියන කාරණාවම තමයි. එහෙනම් අපි බලමු මේ ධර්මය. මේ ඉස්සෙල්ලත් මේව සාකච්ඡා කරලා තියෙනවා. නමුත් අද දවසේදී මම නැවතත් ඔබට මේ ඒ සත්‍ය පබ්බේ පිළිබඳව විග්‍රහය රැගෙන එනකොට අර පැරණි දේශනාවල තියෙන හරය සිහිපත් කර දෙනවා. එතකොට සාකච්ඡා කරන්න පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්ම තියෙනවා. නැත්තම් මතකනේ. නිසා මතක් කරලා දෙන්නේ පොඩ්ඩක්. කතමෝච භික්කවේ දුක්ඛස්ස සමුදය. මහාන කොහොමද මේ දුක සමුදය වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ. පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායස සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අපිට අයන් දුක්ඛස්ස සමුදය. මේ තමයි දුක්ඛ සමුදය. මොකද්ද දුක්ඛ සමුදය කියලා කියන්නේ? මෙන්න මේ ඇහත් රූපයත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහත් රූපයත් එකට එකක් පටිච්ච වෙනවා. හේතුඵල වශයෙන් මුණ ගැහෙනවා, ගැළපෙනවා. සහ සම්බන්ධ වෙනවා. ඒකයි පටිච්ච කියලා කියන්නේ. හේතුඵල වශයෙන් මුණ ගැහෙනවා, එකට සමவாயෙන් යෙදෙනවා, සහ සම්බන්ධ වෙනවා, මුණ ගැහෙනවා, ගැළපෙනවා කියන අර්ථ ගොඩක් මේ පටිච්ච කියන පදේ ඇතුළේ තියෙනවා. එහෙනම් ඇහැයි රූපයයි එකට පටිච්ච වුණාම මොකද්ද වෙන්නේ? හේතුඵල වශයෙන් එක ගැලපුණාම මොකද වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. මෙන්න මේ ඇහත් රූපය චක්කු විඥානයත් එකට සහ සම්බන්ධ වුණාම එතන හට ගන්නවා ස්පර්ශයක්. රහතන් වහන්සේ තුලත් මෙන්න මේ ස්පර්ශය පවතිනවා. ඇහත් රූපය චක්කු විඥානයත් එකට ස්පර්ශ වෙලා රහතන් වහන්සේ තුලත් ස්පර්ශය හට ගන්නවා විපාක වශයෙන්. හැබැයි ඒ රහතන් වහන්සේ රූපයක් දැක්කට එතනින් එහා පැත්තට දුක සමුදය වෙන්නේ නැහැ. හැබැයි ආර්ය භාවයේ තුල හරි නැත්නම් ඒ කියන්නේ තාම රාග දේශ මොහ අවසන් වෙච්ච නැති ආර්ය ශ්‍රාවකයෙක්ගේ හරි එහෙම නැත්නම් පෘථග්ජනෙක්ගේ හරි අපි ඔක වඩා ලේසි අපි පෘථග්ජනය කියලා ගමුකෝ. අර සේක පුද්ගල අතරමැදි අවස්ථාවකනේ. ඒ නිසා අපිට පුළුවන් පැහැදිලිවම අන්ත දෙකක් වශයෙන් පෙන්වන්න. ඒ කියන්නේ පාර්ශ්ව දෙකක් වශයෙන් පෙන්වන්න රහතන් වහන්සේ සහ පෘථග්ජනය. පෘථග්ජනය කියන ස්වභාවය තුලදී මොකද වෙන්නේ? ඇහෙන් රූපයක් දැකලා නතර වෙන්නේ නැහැ. එතනින් එහා පැත්තට දුක සමුදය වෙනවා. කොහොමද දුක සමුදය වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ. එහෙනම් රහතන් වහන්සේට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන අවස්ථාව මුණ ගැහෙනවා. හැබැයි එතනින් එහා පැත්තට රහතන් වහන්සේ තුල දුක සමුදය නොවෙන්නත් සාමාන්‍ය පුද්ගලයෙක්ට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියන අවස්ථාවෙන් එහා පැත්තට ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැකලා දැනගත්තා කියන අවස්ථාවෙන් එහා පැත්තට දුක ගොඩ නැගෙන්නත් හේතුවක් තියෙන්න බෑ.
නුවණින් බලන්න එහෙනම් දෙන්නම කියන්නේ පෘථග්ජනයත් ඇහෙන් රූපයක් දකිනවා. රූපයක් දැකලා දැනගන්නවා. එතකොට පෘථග්ජනය ඇහෙන් රූපයක් දැකලා දැනගත්තාම නිකන් නතර වෙන්නේ නැහැ. එතනින් එහා පැත්තට දුකකුත් නැවත කොට නැගිටිනවා. දුක්ඛස්කන්ධස්ස සමුදය හෝති. දුක්ඛස්කන්ධයක් පහළ වෙනවා අපව. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් ඇහැකින් රූපයක් දැකලා ඒකෙන් සතුටක් වින්දා නම් එයා හිතුවේ එච්චරයි. මේ ඇහැ ලැබුණා මට රූප දකින්න. ලස්සන රූප තියෙනවා ලෝකේ. මම මේ ඇහෙන් මේ ලස්සන රූපයක් දැක්කා. මට එකෙන් සතුටක් හටගත්තා. එච්චරයි පුද්ගලයා දැක්කේ. එතනින් එහා පැත්තට සිද්ධ වෙච්ච දේ පුද්ගලයා දන්නේ නැහැ. අන්න ඒකයි අනාර්ය භාවය කියන්නේ. අන්න දැනගත්තේ නැහැ එතනින් එහා පැත්තට සිද්ධ වෙන දේ. එතනින් එහා පැත්තට තමයි මායාවේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ඔන්න ස්පර්ශය කියන අවස්ථාව මේ අපේ මේ බණහන ශ්‍රාවිකාවක කිව්වම ස්පර්ශය ගැන තව ටිකක් කියලා දෙන්න කියලා. මෙන්න මේ ස්පර්ශය කියන අවස්ථාවේ තමයි මෙන්න මේ ප්‍රශ්නේ හටගන්නේ. ස්පර්ශය කියන අවස්ථාවට තනි වෙනව නෙවෙයි. ස්පර්ශය කියන අවස්ථාවේ තමයි ප්‍රශ්නේ ඔඩු දුවන්න පටන් ගන්න. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් රහතන් වහන්සේ රූපයක් දැක්කහම උන්වහන්සේට කර්මයක් සමුදේ වුනේ නැත්තේ ඇයි? රහතන් වහන්සේට රූපයක් පෙනුනට උන්වහන්සේ රූපයක් දැක්කට දැනගත්තට එහෙන් රූපයක් දැනගත්තට උන්වහන්සේ තුල දුක සමුදේ වුනේ නැති කුමක් නිසාද කියලා බැලුවාම අපිට පේනවා උන්වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන යථාර්ථය යථාකාරයෙන් දැකලා යථාභූත ඥාන දර්ශනේ පූර්ණ වෙලා උන්වහන්සේ දකිනවා ඇහැ යනු 100%ක්ම අනිත්‍ය ධර්මයක් බව. ඇහැ සුද්ධ සිංහලෙන්ම කියවම ඇහැ කියලා කියන්නේ අවිජ්ජාවේ තෘෂ්ණාවේ නිර්මිතයක්. ඔන්න සුද්ධ සිංහලෙන්. ඒකයි සංකත කිව්වේ. ඒකයි අනිච්ච කිව්වේ. ඇහැ ඇවිල්ලා හේතුකව සකස් වෙච්ච එකක් නෙවෙයි. ඇහැ අවිජ්ජාවේ තෘෂ්ණාවේ ඵලයක් වශයෙන් සකස් වෙච්ච එකක්. දැන් මේ වර්තමානයේ අපිට ඇහක් තියෙනවනේ මේ දැන්. ඇහැ කියන්නේ මේ මාංශ චක්කුව කියන අදහසින් විතරක් නෙවෙයි ඊට වඩා ගැඹුරුයි. ඇහැ කියන්නේ මේ රූප දැකීමේ හැකියාව. මේ ඇහැ රූප දැකීමේ හැකියාව කියන එක මේ මාංශ චක්කුව මේ මාස් ඇහැ සහිතවම මේ රූප දැකීමේ හැකියාව ద్వාරයක් වශයෙන් මේ මාංශ චක්කුව තියෙනවා. ප්‍රසාද රූපයේ වශයෙන් රූප දැකීමේ හැකියාව සිතේ තියෙනවා. එතකොට මෙන්න මේ පිටින් තියෙන මේ ඇහත් රූප දැකීමේ හැකියාව කියන මේ සිතේ තියෙන මේ හැකියාවත් දෙක එකට ඒකාබද්ධව පවතින ස්වභාවයට තමයි අපි ඇහැ කියලා කියන්නේ. නේද? මෙන්න මේ පේන්න තියෙන හැටි විතරක් නෙමෙයි. මේකට විතරක් නෙමෙයි ඇහැ කියන්නේ. මේකයි හිතත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ප්‍රසාද රූපය කියලා. එහෙම නැත්නම් රූප දැකීමේ හැකියාව කියලා යම්කිසි සංවේදකයක් කොටසක් සිතට සම්බන්ධ. මෙන්න මේ දෙකේම එකතුවට මාංශ චක්කුවත් හිතේ රූප දැකීමේ හැකියාවත් මේ දෙකටම පොදුවේ කියනවා ඇහැ කියලා. එහෙනම් මෙන්න මේ ඇහැ අහම්මෙන් ලැබුණා නෙවෙයි. දෙවියන් වහන්සේ නිර්මාණය කළත් නෙවෙයි. මේ ඇහැ කොහෙන් හරි අහසින් කඩාගෙන වැටලා Tamanට උරුමුණක් නෙවෙයි. මේ ඇහැ හේතුඵල වශයෙන් සකස් වුනේ. පුරාණ කර්මයක විපාකයක් වශයෙන් තමයි මේ ඇහැ සකස් වුනේ. එහෙනම් ඒ කර්මයේ සමුදය කළේ අවිජ්ජාන තෘෂ්ණාවෙන්. එහෙනම් අවිජ්ජාන තෘෂ්ණාවෙන් කර්මය සකස් වුණා. කර්මයෙන් ඇහැ සකස් කළා. එහෙනම් දැන් එහි අයිතිකාරය කවුද? අන්න අවිජ්ජා තෘෂ්ණාවයි තමයි. තවත් එහාට ගිහිල්ලා බැලුවොත් ඒ අවිජ්ජාව තෘෂ්ණාවයි පවතින්නේ කුමක් අරබයාද? මේ සිතෙහි පැවැත්ම අරබය. එහෙනම් සිතට පැවැත්ම රැගෙන යන්නයි මේ අවිජ්ජා තෘෂ්ණාව උපකාර කරන්නේ. එහෙනම් අවිජ්ජා තෘෂ්ණාව උපකාර කරලා තියෙන කාටද බැලුවාම සිතටයි. සිත කියන්නේ කුමක්ද? මේ මරණය කරා නැවත නැවත ඇදී යන ස්වභාවය. නැවත නැවත මරණය ගොඩනංවන ස්වභාවය නොහොත් මායයක්. එහෙනම් සිතට කියන්නේ මායයක්. ඇයි සිත හොයන්නේම නැවත පැවැත්ම උපතක් හොයන්නේ ආයි. මේ සිත හොයන්නේ මේ මොහොතේ වුණත් අර එළියේ කතා කර කර ඉන්නවා හින්නේ කීපදිනේ. ඒ අය හොයන්නේ උපත බන නෙවෙයි. නිවන නෙවෙයි. ධර්මයේ ගාවටම ඇවිල්ලා වුණත් ධර්මයට කන් දෙන්නේ නැහැ. අනු බලන්න හැටි. ඉතින් සංසාරේ යන කොහොමද නවත්තන්නේ? ඉතින් සිත හොයන්නේ මොකද්ද කියලා බැලුවොත් නිවන නෙවෙයි සිත හොයන්නේ මරණය හැමතිස්සෙම. නැවත උපතක් ඇති වෙන තැනට කටයුතු කරන්න නම් අපි කටයුතු කරන්න ඕන කොහොමද? ඒ කියන්නේ මායя කටයුතු කරන්න ඕන කොහොමද? ධර්මය කියන මාතෘකාව ජීවිතෙන් අයින් කරගන්න ඕන. ධර්මය ඕනේ නැහැ. වනහන්න ඕනේ නැහැ. ධර්මය ගැන හිතන්න ඕනේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? ඔහි මොනවා හරි ලෝකේ තියෙන දෙයක් ගැන කතා කර කර ඉන්නවා. අඩුම තරමේ කතා කරන්න දෙයක් නැත්තම් අන්න අර ජෙනරේටරය ගැන හරි කතා කර කර ඉන්නවා.
ඕකට තෙල් දාන හැටි, ඕකේ තෙල් වැඩ කරන හැටි, තෙල් කොච්චරක් වැඩ කරනවද, පැය කීයක් ඕකෙන් දුවන්න පුළුවන්ද, ඕකේ වෝල්ටේජ් එක, වෝට් ගාන, ওই ටික හරි කතා කරන්න පුළුවන්. මාතෘකා ඕන තරම් තියෙනවා කතා කරන්න. ඉතින් ඒක තමයි සිතේ හැටි. මෙන්න මේ සිතේ ස්වභාවය තේරුම් ගත්තේ නැත්නම් කවදාවත් මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. සංසාර දුකෙන් නේ පින්වතුනි. සංසාර කියන්නේ මේ අනන්ත අප්‍රමාණ සංසාර දුක. අනන්ත අප්‍රමාණ සංසාර දුක නෙමෙයි මේ ජීවිතේ තියෙන මේ පොඩි දුකකින්වත් නිදහස් වෙන්න බෑ. අනන්ත අප්‍රමාණ සංසාර දුක් ගැන මොකක් කියන්නද? මේ ජීවිතේ මේ එදිනෙදා Taman ජීවත් වෙනකොට මේ මුහුණ දෙන දුකකින්වත් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සු මේ ධර්මයට කන් දෙන්නේ නැත්තම්. හොඳට මතක තියාගන්න. එහෙනම් පින්වතුනි අර මායя හොයන්නේ මොකද්ද හැමතිස්සෙම සිත. නැමැති මායя හොයන්නේ මොකද්ද පැවැත්ම. එහෙනම් මෙන්න මේ ඇහෙන් රූපයක් බලලා සැපයි සැපයි කියලා අපි කිව්වට අපි එතනින් එහා පැත්තට සිද්ධ වෙන දේ දැක්කේ නැහැ. ධර්මයට කන් දුන්නේ නැති නිසා. ඒ නිසා තමයි අපිට අර ඇහෙන් රූපයක් දැකලා ප්‍රියමනාප රූපයක් දැකලා සැපක් ලැබුණා කියලා හිතුවේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නුඹලා හිතපු විදිහ වැරදි. නුඹලාට වැරදුනා. ඇයි ඒ? ඔය චක්කුංච පරිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන. තීන සංගතිය පස්සෝ. ඔන්න ඔය ඇහත් රූපය චක්කු විඥානත් එකට සමායෙන් යෙදුනහම එතන හට ගන්න ස්පර්ශයක්. රහතන් වහන්සේ තුල තෝ ස්පර්ශය තිබුණාට රහතන් වහන්සේ තුල නැහැ කුමක්ද? අනවබෝධය. ඒ නිසා උන්වහන්සේ මේ ඇහැ මම කියලා මගේ කියලා සලකන්නේ මම කියලා මගේ කියලා චන්දරාගෙන් ඇහත් එක්ක බැඳිලා නැහැ රහතන් වහන්සේ. මේ මගේ ඇහැ මේ මටයි මේ ඇහැ මේ ප්‍රයෝජනවත් වෙන්නේ මේ මගේ ඇහැ මටයි මේ ඇහැ අයිති. එහෙම අදහසක් රහතන් වහන්සේ තුල නැහැ. මක්නිසාදයක් රහතන් වහන්සේ දැකලා තියෙන්නේ කුමක්ද? මේ ඇහැ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සකස් වුණේ කියලා. හේතුඵල වශයෙන්. ඒ වගේම රහතන් වහන්සේ දැකලා තියෙන නිසා කෝ ඇහැ අනිච්චයි. ඇහැ හේතුඵල වශයෙන් සකස් වෙච්ච ධර්මයක්. ඒ වගේම රහතන් වහන්සේ දැකලා තියෙන රූපයත් බාහිර රූපයත් හේතුඵල වශයෙන් සකස් වුණේ. හේතුඵල වශයෙන් සකස් වෙලා තියෙන. එහෙනම් ඒ රූපයත් අවිජ්ජාවෙම තෘෂ්ණාවේ ඵලයක් කියලා දකින්න. ඊළඟට එහෙනම් ඒ සමගම දකින්නවා චක්කු විඥානය. චක්කු විඥානයත් අනිච්චයි කියලා දකින්න. චක්කු විඥානයත් අවිජ්ජාවෙම තෘෂ්ණාවෙම ඵලයක් කියලා දකින්න අවසානයේ. මොකද රහත් උනත් චක්කු විඥානය හට ගන්නවා නම් විපාක වශයෙන් ඒ පෙර භවයේ අවිජ්ජාවේ තෘෂ්ණාවේ ඵලයක්. මේ භවයේ නෙවෙයි. එසා රහතන් වහන්සේ තුල උනත් පවතින සියල්ල සංකත ධර්ම. රහතන් වහන්සේ කියන පොදු ස්වභාවයෙන් අපි පෙන්වන්නේ සංකත ධර්ම ගැනමයි. රහතන් වහන්සේ කියලා පනවන්න කෙනෙක් එහි නැත්තෙත් ඒ නිසාමයි. මොකද සංකතය තුළ රහතන් වහන්සේ පනවන්න බෑ. උන්වහන්සේ ආලෝක කයකින් පනවන්නේ ඒකයි. ලෝකයට අයිති නැති කයක් අනාදි වශයෙන් පෙන්වන්නේ ඒකයි. එහෙනම් පින්වතුනි අන්න අර විදිහට එහෙනම් රහතන් වහන්සේට එහෙනම් ඇහැ ගැන චන්දරාගයක් නැහැ. චක්කු විඥානය ගැන මේ රූපේ ගැන මේ චන්දරාගයක් නැහැ. චක්කු විඥානය ගැන චන්දරාගයක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඇහැයි රූපයයි චක්කු විඥානය එකට එකක් ස්පර්ශ වෙලා එතන හට ගන්නවා ස්පර්ශයක්. මේ ස්පර්ශය සාකල්යෙම විකෘතියෙන් තොරයි. ප්‍රකෘතිමත් ස්පර්ශය. ඒ කියන්නේ මෙතන නැහැ කිසිම ආකාරයක මුලාවක්. ඇත්ත ඇති හැටියෙන් දැකලා ඉන්න රහතන් වහන්සේ. ඒ නිසා එතන උන්වහන්සේ දකින්නේ යථා රූපේ විතරයි. හැබැයි බලන්න සාමාන්‍ය පෘථග්ජනය දැන් කොහොමද දකින්නේ කියලා. ඔහුට කොහොමද මේ අවස්ථාව මුණ ගැහෙන්නේ කියලා බලමු. අන්න එතකොට අපිට ධර්මයේ හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් අර රහතන් වහන්සේ රූපයක් දැක්කහම එතනින් එහා පැත්තට කටයුතු යෙදෙන්න විදිහක් නැහැ. ඒ ස්පර්ශ හේතුවෙන් සැප වේදනා දුක වේදනා දුක්ඛ සුඛ වේදනා හටගන්නේ. එතනින් එහා පැත්තට පරිසම්පාදේ ගමන් කරන්නේ රහතන් වහන්සේට. හැබැයි පෘථග්ජනයට මොකද වෙන්නේ? පෘථග්ජනයා බණ ඇහුවේ නැති නිසා ධර්මයට කන් දෙන්න අවස්ථාවක් ලැබුණත් ඒ ධර්මයට කන් දුන්නේ නැති නිසා දැනගන්න ඕන ධර්මය අවබෝධ කරගන්න ඕන ධර්මය අවබෝධ කරගත්තේ නැති නිසා මොකද වෙන්නේ බලන්න. ඒ පෘථග්ජනයා හැමතිස්සෙම ඉන්නේ මෙන්න මේ සංසාර ක්‍රියාවලිය ගැන අනවබෝධයෙන්. තමන්ගේම සිත ඇතුලේ ක්‍රියාත්මක වෙන මෙන්න මේ සසර චක්‍රය ගැන කිසිම තේරුමක් නැතුවයි ජීවත් වෙන්නේ. කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඕන විදිහකට හිත ක්‍රියාත්මක වෙනවා. හිතට උවමනා විදිහටම ක්‍රියාත්මක වෙනවා හිත. හිතට උවමනා විදිහටම ක්‍රියාත්මක වෙන්න ඉඩ හැරලා බලන් ඉන්න අඥාණයන්ටයි මේ ලෝකේ පෘථග්ජනය කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න. හිතට උවමනා අන්දමින්ම කටයුතු කරන්න ඉඩ ඇරලා
හිත රාගයෙන් දේශයෙන් මෝහෙන් කරන හැම දෙයකම ඉඩ හැරලා හිතන කියන කරන රාගෙන් දේශයෙන් මෝහෙන් කරන්න පුළුවන් වැඩ තුනක්. හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන්. මෙන්න මේ තුනට කිව්වා මනෝ සංකාර, වාචී සංකාර, කාය සංකාර. මෙන්න මේ හිතට අවශ්‍ය විදිහටම රාගෙන් දේශයෙන් මෝහෙන් මනෝ සංකාර, වාචී සංකාර, කාය සංකාරය හට ගන්න ඉඩ හැරලා ඔන්න ඔහේ ඉන්නේ. ඔය මොනවා හරි කතා කර කර ඔහේ නිකන් උඩින් බල බලි. ඔන්න ඔය ස්වභාවයට කියන්නේ පෘථග්ජන කියලා. ඇයි ඒ මනුස්සයා ප්‍රමාදීනි සම්පූර්ණයෙන්. ඒ මනුස්සයා දන්නේ නැහැ ඇතුළාන්ත සිද්ධ වෙන දේ. මේ චිත්තක්ෂණය පාසා කර්මය රැස් වෙන කියලා දන්නේ. මේ තප්පරයක් පාසා මේ ජීවිතය අවසන් වෙන්නේ කියලා දන්නේ. ඒ නිසා මොකෝ වෙන්නේ? තප්පරයක් පාසා කර්ම රැස් කරගෙන තප්පරයක් පාසා අර මරණයට ලං වෙනවා. අවසානයේ මොකද වෙන්නේ? ඔහොම ඉන්නකොට ආරංචි එනවා කාටත් මොන මලා කියලා. ඊට පස්සේ ඉතින් එතනින් එහා පැත්තට තියෙන්නේ අනන්ත දුක්ඛ ස්කන්ධයක්. අනන්ත දුක්ඛ ස්කන්ධයක්. එදාට මේ රටේ ලෝකේ නැති තොරතුරුයි අරහෙ වෙන්නේ මොනවද මෙහෙ වෙන්නේ මොනවද ඌව කිසි දෙයක් කතා කරන්න වෙලාවක් නෑ. එදාට බොහෝ වෙලාවට පැහෙන්න වෙන නිරේකයි. ඉතින් එහෙනම් පින්තුනේ ඒ වගේ බනහන් නැති පුද්ගලයාට හිතෙන්නේ මොකද්ද? මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවීම සැපයි කියලාම. සැපයි කියලාම හිතෙන්නේ. ඇහැ පිනවන එක සැපයි, කන පිනවන එක සැපයි, නාසය දිව ශරීර මනස පිනවන එක සැපයි. ඔන්න ඔහොමයි හිතන්නේ. දැන් ඔහොම විදිහට සැපයි කියලා හිතාගෙන ඉන්නකොට ඔය පුද්ගලයා තුල මොකද වෙන්නේ බලන්න. මොහොතක් පාසයි පුද්ගලයාට මේ සියල්ල ගැන කැමැත්ත හට ගන්නවා හිතේ. සැපයිනි. ඇහෙන් විඳින්නේ සැපයක්. ඒ නිසා ඇහැ සැපයි. රූපේ සැපයි. චක්කු විඥානේ සැපයි. කනත් සැපයි. සද්දය සැපයි. ධාන මේ සෝත විඥානය සැපයි. නාසය සැපයි. ගන්ධය සැපයි. ධාන විඥානය සැපයි. විදිහටම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයම සැපයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර ආයතන හය සැපයි. ඊළඟට මෙන්න මේ දෙකේ මේ දෙකේ ස්පර්ශයෙන් හටගන්න මේ දෙකේ පටිච්ච වීමෙන් හටගන්න විඥාන ටික සැපයි. ඔය විදිහට අභ්‍යන්තර ආයතන හයක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය මනස. බාහිර ආයතන හයක් තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. මේ දෙක සම්බන්ධ වෙලා ගොඩ නැගෙන පටිච්ච වෙලා සම්බන්ධ වෙලා ගොඩ නැගෙන විඥාන හයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මෙන්න මේ සියල්ල සැපයි කියලයි අර පෘථග්ජනය තුළ දෘෂ්ටියක්, දැක්මක්, වැරදි හැඟීමක් පවතින. ඒ නිසා මොකද වෙන්නේ? ඔහු දන්නේ නැතුවම, කියන්නේ ඔහු දැනගෙන හිටියත් නැතත් ඔහුගේ හිතේ ඇහැ ගැන චන්ද රාගය තියෙනවා. රූපය ගැන චන්ද රාගය තියෙනවා. චක්කු විඥානය ගැන චන්ද රාගය තියෙනවා. ඔය විදිහටම කන ගැන චන්ද රාගය තියෙනවා. සද්දේ ගැන චන්ද රාගය තියෙනවා. සෝත විඥානය ගැන චන්ද රාගය තියෙනවා. ඔය විදිහටම ඔය 18 පොළම චන්ද රාගය තියෙනවා. දැන් මොකද වෙන්නේ? චන්ද රාගින් යුක්ත ඇහැකුත්, චන්ද රාගින් යුක්ත රූපෙකුත්, චන්ද රාගින් යුක්ත චක්කු විඥානිකුත් එකට ස්පර්ශ වෙච්ච ගමන් තින්නං සංගතිය පස්සෝ. මෙන්න මෙතන හට ගන්නවා ස්පර්ශයක්. මොන ස්පර්ශයද? රාග සහගත ස්පර්ශයක්. නොත් රාග සම්පස්සයක්. නිකං ස්පර්ශයක් නෙමෙයි, රාග සම්පස්සයක්. මොකද ඇහත් රාගෙන් යුක්තවමයි හිතට ස්පර්ශ වෙන්නේ. රූපයත් රාගෙන් යුක්තවමයි හිතට ස්පර්ශ වෙන්නේ. චක්කු විඥානියත් රාගෙන් යුක්තවමයි හිතට ස්පර්ශ වෙන්නේ. මක්නිසාදයක් මේ තුනම සැපයි වටිනවා කියන වැරදි අවබෝධයක් මේ පුද්ගලයාගේ හිත ඇතුළේ තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා කියලා අනිතන ස්පර්ශය සකස් වෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් සකස් වෙන වේදනාව පස්සපච්චය වේදනා. මොකක්ද ස්පර්ශය? රාග සම්පස්සේ. ඒ නිසා එන් ජනිත වෙන වේදනාව මොකද්ද? සැප වේදනාව. දැන් ඔබේ හිතට යම් කිසි සැපයක් දැනෙන්නේ රාගෙන් යමක් ස්පර්ශ වෙනකොට විතරයි. ඔබ රාගයෙන් ඉන්න වෙලාවක, ඔබේ හිතේ රාගය ඇති වෙලා තියෙන වෙලාවක මුණ ගැහෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තමයි සැප. ඒ රාගය පහ කරපු වෙලාවට, ඒ රාගය දුරු කරපු වෙලාවට ඒ රූපම ඔබට ඇහැට මුණ ගැහි, කනට නාසයට දිවට ශරීරයට මුණ ගැහි, මනසට මුණ ගැහි, ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම, එතකොට ඔබට පේනවා සැපයක් නැති බව. යම් කිසි රූපයකින් ඔබට සැපයක් දැනෙන්නේ ඒ රූපය දිහා ඔබ රාගයෙන් බලන නිසායි.
ඒ රාගය පහ කරගෙන ඒ රූපේ දිහා බලන්න ඔබ දක්ෂ වුණොත් ඔබට පෙනේ එය හුදෙක්ම රූපයක් පමණයි. ඒ විතරක් නෙවෙයි රූපේ අතහා ස්වභාවය පේන්න ගන්න. ඒ රූපේ හැදිලා තියෙන්නේ මොන වයින්ද? රත්තරන් වලින්ද, රිදී වලින්ද, මුතු මැණික් වලින්ද, එහෙම නැත්නම් මැටි වලින්ද, ගල් වලින්ද, එහෙම නැත්නම් අසුබ කුට්ටාසු 32කින්ද? මොකෙන්ද ඒ රූපේ හැදිලා කොහොමද ඒ රූපේ හැදිලා තියෙන්නේ කියලා අන්න පේන්න පටන් ගන්නවා. කලින් එහෙම පෙවුන්නේ නැහැ. ඇයි ඒ? කලින් පෙවුන්නේ නැත්තේ ඇයි? හිත ඇතුලේ පවතින රූපේ නිසා මේ රාගය නිසා අර රූපය ඒ රාගෙන් විකෘති කරලායි පෙන්වන්නේ අපිට. අසුබ රූපේ සුබයි කියලා. ඒ නිසා මොකද උනේ? ඇත්ත රූපේ නෙවෙයි දකින්න අපි හිතෙන් හදපු බොරු රූපයක්. දැන් ඔබම නුවණින් කල්පනා කරන්න දෙතිස් කුණපයකින් හැදිච්ච රූපයක්. සුබ රූපයක් නෙවෙයි. අසුබ රූපයක් පැහැදිලිව. එහෙනම් ඒ අසුබ රූපේ සුබයි කියලා පේනවනම් එහෙනම් අපි ඇත්ත රූපේ දකි. ඇත්තට මේ රූපේ සුබ නැහැ. ඇත්තට මේ රූපේ අසුබයි. හැබැයි අපිට හිතින් පෙන්නනවා මේ රූපේ සුබයි කියලා. එහෙනම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි දකින්න ඇත්තක් නෙවෙයි විකෘතියක්. එහෙනම් ඔන්න ඔය විදිහට විකෘතිමත් ක්‍රියාවලියක් නිසා ඒ කියන්නේ මේ ඇහැ මගේ කියලා කෙනෙක් දකින්න එක ඇත්ත දැකීම නෙවෙයි බොරුව දැකීම. මොකද මේ ඇහැ හැදුවේ අවිජ්ජායන් තෘෂ්ණාවෙන් අනිච්ච වශයෙන් හේතුඵල වශයෙන් සකස් වුනේ. දෙවියන් වහන්සේ අදපු එකක් නෙවෙයි. මෙබඳු ඇහැකට මම කියන්න බෑ එකට හේතුව අනන්ත මේ විදිහට ඇස් කොටා හැදලා තියෙන අවිජ්ජායන් තෘෂ්ණාවෙන් කර්ම ශක්තිය. ඕනතරම් ඇස් හැදිලා තියෙනවා. හැදුනා කාලයක් පැවතුන මැරිලා ගියා. දැන් මේ ජීවිතෙත් ඔච්චරයි. ඉතින් එතකොට එහෙනම් මේ ඇහැ මම කියලා ගන්න බෑ. පරිහරණය කරන්න පුළුවන් අත්භවය තුළ. හොඳට තේරුම් ගන්න. අත්භවය තුළ පරිහරණය කරන්න පුළුවන් මේ ඇහැ නෑ කියනව නෙවෙයි. එහෙම පුළුවන්. හැබැයි මේ ඇහැ මගේ ආත්මයයි කියලා ගන්න බෑ. මේ ඇහැ මගේ ආත්මීය සාරයයි කියලා ගන්න බෑ. සංසාරේ ඉඳලා මට මෙබඳු ඇහැක් පැවතුණා කියලා ගන්න බෑ. ඉතින් එහෙනම් බලන්න ඇහැ මමය මගේ කියලා චන්දරාගෙන් අරගෙන රූපය මමය මගේ කියලා චන්දරාගෙන් අරගෙන චක්කු විඥානය මමය මගේ කියලා චන්දරාගෙන් අරගෙන විකෘතියක් තුළ ජීවත් වෙනකොට අපි මොකද වෙන්නේ? මෙන්න මේ විකෘති ස්පර්ශය නිසාම හට ගන්නවා පස්සපච්චය වේදනා කියලා සැප වේදනාවක්. අපි එතකොට රැවටෙන ඔය සැප වේදනාවට මොකක් කියලාද? මේ ජීවිතෙන් ලැබිච්ච සැපයක් කියලා. මේක මට කර්මෙන් උදා කළ දීපු සැපයක් කියලා. ඔන්න ස්පර්ශය ගැන ඔබ විශේෂයෙන්ම දැනගන්න ඕන කාරණාවක්. හැමෝම බණ අහපු අයත් අලුතෙන් බණ අහන අය. මෙන්න මේ ඇහැයි රූපයයි චක්කු විඥානයකට ස්පර්ශ වෙන මොහොතේදී අපි හිටිය අනවබෝධයෙන් නම් අපට වැරදි ප්‍රතිඵලයක් ලැබෙනවා. මොකක්ද ඒ වැරදි ප්‍රතිඵලය? අන්නර චන්දරාගින් යුක්ත ඇහැකුයි රූපේකුයි චක්කු විඥානිකෝ එකට ස්පර්ශ වෙලා එතන සකස් වෙනවා වේදනාවක්, తాවකාලික වේදනාවක් සකස් වෙනවා. මෙන්න මේ වේදනාව සැප වේදනාවක් වශයෙන් දැනෙන්න ගන්න. මෙන්න මේ සැප වේදනාවට තමයි සෝමනස් සහගත සුඛ වේදනායන් උච්චති ආස්වාදෝ කිව්වේ. ආස්වාදය කිව්වේ. එහෙනම් අපි යම්කිසි ආස්වාදයක් විඳිනකොට ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් මතක තියාගන්න එය විකෘති සිතේ ඵලයක් බව. ප්‍රකෘති සිතේසේ සුවයක් හටගන්නේ නැහැ. ප්‍රකෘති සිත උපේක්ෂාවටපත් වෙනවා. මොකද මේ කිසිම රූපයක ඇත්ත වශයෙන් සැපක් කියලා එකක් නැහැ. දැන් ඔබට අද යම්කිසි සැප රූපයක් පේනවා නම්, දැනෙනවා නම්, යම්කිසි රූපයක් සැපයි කියලා ඔබට හැඟෙනවා නම්, දැනෙනවා නම් මතක තියාගන්නේ හැඟෙන්නේ දැනින්නේ අර රූපේ තියෙන සැපක් නෙවෙයි. ඒ රූපෙ හැම එකක් නැහැ. එහෙනම් කොහේ තියෙන සැපක්ද අර දැනින්නේ? ඒ රූපය ඔබ මුලා සිතකින් අර සංකල්පිත රාගෙන් රාග සංකල්පනාවෙන් ස්පර්ශ වීම නිසා ඔබේ සිතේ ඇතිවන ඒ මුලාවේ ආස්වාදයක් මිසක් මුලාවේ සතුටක් මිසක් ඒක ඇත්ත වශයෙන්ම ඒ රූපේ තියෙන එකක් නෙවෙයි. දැන් උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔබට දරුවෝ ඉන්නවා. දැන් ගොඩක් මේ බනහන දෙමව්පියෝ ඉන්නේ. දරුවෝ ඉන්නවා. දැන් තමන්ගේ දරුවා දකින්නකොට තමන්ට මොකද ඇති වෙන්නේ? මහා සතුටක්. තමන්ගේ දරුවා දකින්නකොට දෙමව්පියන්ට ඇති වෙනවා හරි සතුටක්. දැන් ওই සතුට තියෙන්නේ අර දරුවගේ රූපය තුල. කියලා බැලුවොත් ඇයි දැන් දරුවගේ රූපේ දකින්නකොටම සතුටක් ඇති වෙනවා. දැන් දරුවගේ ඡායාරූපයක් වුණත් ඇති අරගෙන ඉඹ ගන්න. පුදුම සතුටක් තියෙන රූපේ දැක්කම. දැන් මේ රූපේ දැක්කම සතුටක් හටගත්තේ රූපේදී සතුට තිබුණේ. කියලා බැලුවොත් අපිට මෙන්න මෙහෙම නිගමනයකට එන්න සිද්ධ වෙනවා.
රූපේ නම් ඒ සතුට තියෙන්නේ. ඒ කියන්නේ රූපය තුල ඒ සතුට පවතිනවා නම් ඒ රූපේ දකින්න හැම කෙනෙක්ට මේ සතුට අයිති වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නැහැ. දැන් තමන්ගේ දරුවෝ පන්තියේ දක්ෂයෙක් අල්ලපු ගෙදරක් තියෙනවා දරුවෝ. තමන්ගේ දරුවෝ අල්ලපු ගෙදරින් අම්මා තාත්තා දැක්කට ඒ ගෙදර ඉන්න ඒ දරුවන්ගේ අම්මයි තාත්තයි දැක්කට තමන්ගේ දරුවා ඒ දෙන්නට ඒ සතුට ඇති වෙන්නේ නැහැ. ඒ දෙන්නට සතුට ඇති වෙන්නේ ඒ දෙන්නගේ දරුවෝ දැක්කහම. එහෙනම් මෙතන මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ? එහෙනම් රූපය තුලද සැප තියෙන්නේ? සැප තියෙන්නේ රූපය තුල නා, සද්දය තුල නා, ගන්ධය තුල නා, රසය තුල නා, ස්පර්ශය තුල නා, ඒ අදහස් තුල නම් සැප තියෙන්නේ. ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඕනම කෙනෙකුට සැප පිණිස පවතින්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඔබට ඔබේ දරුවා දැක්කහම සැපයක් හටගත්තට අනික් අයට සැපයක් හටගන්නේ නැහැ. එහෙනම් මේ සැපේ සතුට තියෙන්නේ දරුවා තුල නෙවෙයි. එහෙනම් ඔබ ඒ දරුවා දිහා රූපේ දිහා බලන දෘෂ්ටි කෝණය යන මගේ දරුවා කියන අවිජ්ජාවෙන් තණ්හාවෙන් තමයි දිහා බලන්නේ. මගේ දරුවා මම කියලා ගන්න මේ මයිල් ගහක්වත් නැහැ මේ අත්භවී. මම කියලා මගේ කියලා ගන්න කිසිම දෙයක් නැහැ. ලොක් ගහක්වත් නැහැ. ඒ වුණාට සියල්ල මම මගේ කියලා හිතාගෙන ඉන්නේ. මෙන්න මේ අනවබෝධය නිසා සංසාරේ මෙරි මෙරි මෙච්චර කාලයක් ආවා. මම මගේ කියලා ගන්න කිසිම දෙයක් ඉතුරුන්නේ නැහැ. අදටත් නැහැ, හෙටත් නැහැ, මතුත් නැහැ. ඒ වුණාට මම මගේ කිය අපි උඩ පයින්. මෙන්න මේ අනවබෝධයෙන් අර දරුවා දිහා බලපු නිසා මම මගේ දරුවා. එතකොට මොකද වුනේ? අර අනිච්ච දුක්ඛ අනාත්ම ධර්ම කිසිවක් දැක්කේ නැති පුද්ගලයා, බණ අහපු නැති පුද්ගලයා රැවටෙනවා මායාවකට. මම ඉන්නවා මගේ දරුවක් තියෙනවා. මම නැහැ කියලා කිව්වා නෙමෙයි මේ. හේතුඵල වශයෙන් ගත්තාම මමෙක් ඉන්නවා, දරුවෙකුත් ඉන්නවා. නෑ කියන්න බෑ. එහෙනම් නැත්තේ මොකක්ද? සාරයක් නෑ. සාරයක් නෑ. මීට ඉස්සෙල්ලත් දරුවෝ හිටියා කෝටි ප්‍රකෝටි ගාණක් මම මගේ කියලා. දැන් කෝ සාරි? කොච්චර අම්මලා තාත්තලාට දරුවෝ හිටියත් අපි තුමු දරුවෝ 50ක් 60ක් හිටියා කියලා. ඒත් ඒ අම්මා ජරාවටපත් වෙන එක, ව්‍යාධියටපත් වෙන එක, මරණයටපත් වෙන එක නතර කරන්න පුළුවන්. දරුවෝ 50ක් නෙවෙයි 100ක් නෙවෙයි ලක්ෂයක් හිටියත් එක දරුවෙක්ටවත් පුළුවන් දර අම්මගේ සංසාර ගම නතර කළ දෙන්න බෑ. කිසි කෙනෙක්ට බෑ. අපි තුමු පුතා රහත් වුණා කියලා. ඒත් පුළුවන්ද? බෑ. දැන් බලන්න යශෝදරා දේවින් වහන්සේ රහත්. නමුත් තාත්තා චූල සුප්‍රබුද්ධ දණ්ඩපාණි නිරේට ගියේ. ඉතින් දරුවෝ රහත් වුණා කියලාවත් පුළුවන් ද දෙමව්පියන්ට සැපතක් අත් කළා දෙන්න? බෑ. දෙමව්පියන්ටත් බෑ දරුවන්ට යහපතක් උදා කරලා දෙන්න. දරුවන්ටත් බෑ දෙමව්පියන්ටත් යහපතක් උදා කරලා දෙන්න මේ ධර්මයේ හැර වෙන කිසි ක්‍රමයකින්. ඉතින් ඒ බව අපි නුවණින් දකිමින් එනකොට අපි ඇත්ත දැක්කේ නැති නිසා අපි කල්පනා කරන මේ අනන්ත සංසාරයක ඉඳලා සිද්ධ වෙච්ච මේ මුලාව දන්නේ නැති නිසා දැක්කේ නැති නිසා මේ දරුවා මගේ මට වටිනවා හරි මගේ ලෙයින් ජනිත කරපු දරුවා ඒ නිසා මේ දරුවා මගේ කියලා. අපි හිතමුකෝ යම්කිසි හේතුවකට රෝහලේදී දරුවා මාරු වුණා කියලා. දරුවා මාරු වෙනවා. අර දරුවාව බිහි කරලා නැවත මව ගාවට ගෙනත් දෙනකොට මොකක් හරි හේතුවකට අර හෙදියකට වැරදිලා වෙන දරුවෙක් ගෙනත් තියෙනවා. දැන් එතකොට මේ මගේ දරුවා මගේ ලෙයින් උපන් දරුවා කියලා හිතාගෙන ඉන්නේ සමහර විට තමන්ගේ ඇත්තටම ලෙයින් ජනිත වෙච්ච දරුවෙකුත් නෙවෙයි. එහෙමත් හිතමුකෝ තව මේ ධර්මයේ තේරුම් ගන්න. එතකොට මේ ඇත්තටම ගත්තාම සම්මුතික වශයෙන් ගත්තාම තමන්ගේ ලෙයින් ජනිත වෙච්ච දරුවෙකුත් නෙවෙයි. මේ බව දන්නේ නැහැ දැන් හැබැයි. ඒ හැබැයි දරුවා වෙන කොහේ හරි මාරු වෙලා ගිහින්. දැන් එතකොට මේ ඉන්නෙත් ඇත්තටම තමන්ගේ ලෙයින් ජනිත වෙච්ච දරුවෙකුත් නෙවෙයි. එහෙම ඇත්තටම ලෙයින් ජනිත වුණත් මම වගේ කියලා මගේ දරුවා කියලා ගන්න හරියකුත් නැහැ. අනන්ත සංසාරේ ඔහොම දරුවෝ ඕන තරම් හිටියා. ඔය කිසි දෙයක් ගැන තේරුමක් නැතුව ඔය දරුවා මගේ මම දරුවාගේ දෙමව්පියන් ආදි වශයෙන් අරගෙන දෙමව්පියෝ ඔය දරුවා දිහා බලපු ක්‍රමවේදය. එහෙම නැත්නම් ඒ ගැන හිතපු විදිය, ඒ හිතපු සංකල්පය ඇතුලේ අර සැප තිබුණා. එහෙනම් බලන්න සැප කියන එක තියෙන්නේ ඇත්තට මේ පරිබාහිර ලෝකෙ නෙවෙයි. මෙන්න මේකයි ඔබ තේරුම් ගන්න ඕනේ ඇත්තේ. එදාට ඔබ මේ ඇත්ත තේරුම් ගත්තා නම් ආයි මේ සංසාරේ යන්නේ. පරිබාහිර ලෝකයක් හොයන්නේ ආයි. එළියේ බාහිර වශයෙන් තියෙන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේ කිසිවක සැප නැහැ. එහෙනම් මොකද්ද මේ අපි සැපයි කියලා රැවටෙන්නේ? ඒ සියල්ල අපි රාගින් ස්පර්ශ කරනවා හිතින් රාගික සිතකින්. රාගය තුලයි පින්වතුනි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය රාගය දුරු කරගත්තාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි. අතිශය සරලයි විසඳුම. ඔතෙන්ටයි එන්න ඕන. මේ රාගයයි මේ ඔය මහා පාරවල් ගානේ කාකුටා ගන්න
නසා ගන්න. හෙට අනිද්දාට ආයුධ අරගෙන ගහ මරා ගන්නවා නම් එහෙම කරගන්න. අර මිසයිල ගහන්න. අර මේ මහ පොළොව අනිත් පැත්ත අඹරන් ආහාරවන්න හදන්නේ. එකිනෙකා මේ අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විදිමින් එකිනෙකා නසාගෙන මේ ජීවත් වෙන්නේ. මේ සියලු දුක් වලට මුහුණ දෙන්නේ. සතර අපායට ගිහිලා අනන්ත දුක් විඳින්නේ. රාගය නිසායි. ඔය රාගයයි නසා ගන්න ඕන. ඔය රාගය තමයි මේ හැම විකෘතියකටම හේතුව. හැම විකෘතියක්ම අපිට මේ පේන්නේ දැනෙන්නේ මේ රාගය නිසා. අපිට ඇත්ත නොපෙනෙන්නේ මේ රාගය නිසා. එහෙනම් රාගය තමයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. එහෙනම් අපේ ප්‍රශ්නේ රාගය දුරු කර ගැනීම. වෙන දේවල් ගැන කතා කරගෙන ඉන්න එක නෙවෙයි. ඥානවන්තයෝ මේ ලෝකේ කරන එකම දේ මේ රාගය දුරු කරගන්න කටයුතු කරනවා. රාගය දුරු කරගන්නේ කොහොමද කියලා විමර්ශනය කරන හොයනවා ගවේෂණය කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරෙන් සොයනවා. කල්යාණ මිත්‍රයන් මොන කියලා සාකච්ඡා කරනවා රාගය දුරු කරගන්නේ කොහොමද? රාගය දුරු කර ගැනීමේ විවිධාකාර ක්‍රමවේද මොනවද? යනාදි වශයෙන් හොයනවා බලනවා. ඒ අයට වෙන දේවල් ගැන කතා කරන්න වෙලාවක් නැහැ. ඒ අයට රටේ දේශපාලනය ගැන හරි, රටේ ආර්ථිකය ගැන හරි, සමාජය ගැන හරි, පාලකයා ගන්න තීරණ ගැන හරි, වැසියෝ ගන්න මෝඩ තීරණ ගැන හරි මේ දේවල් ගැන කතා කර කාලේ කණ්ඩ වෙලාවක් නැහැ. මොකද ඔහුට තියෙනවා කරන්න ඕන දෙයක්. ඔහු දන්නවා කරන්න ඕන දේ මොකද්ද? රාගය දුරු කර ගැනීම. එච්චරයි පින්වතුනි. ඔබ රාගය දුරු කරගත්ත පමණින් මේ විශ්වයේ මහා ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වෙනවා. රාගය දුරු වෙච්ච ගමන් ඔබ සියලු මිනිසයන් දෙවියන් බ්‍රහ්මයන් සියලු දෙනා ඉක්මවනවා. රාගය දුරු වෙච්ච ගමන් ඔබ මේ මිහිතලයේ මහා ඥානවන්තයෙක් බවට පත් වෙනවා. රාගය දුරු කරපු ගමන් ඔබ මේ මිහිතලයේ සියලු මිනිසයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට වඳින්න පුදන්න සුදුසු උත්තමයේ බවට පත් වෙනවා. බලන්න. රාගය දුරු කරපු ගමන් මේ ලෝකේ සියලුම දෙනාට විශ්වාස කළ හැකි පුද්ගලයෙක් බවට ඔබ පත් වෙනවා. රාගය දුරු කරපු ගමන් ඔබ මේ මුළු විශ්වයටම සාන්තිය පතුරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ සියලු ව්‍යසන වලට හේතුව මේ රාගය. එහෙනම් අර විකෘතිය පේන්නේ අපිට මේ රාගය නිසා. රාගය දුරු වෙච්ච ගමන් එහෙනම් අපි මේ විකෘතියක් දකින්නේ මේ මායාවක් අපි දකින්නේ මේ බොරුවක්. ඔබම ජීවිතේ කොච්චර ආස්වාද විඳලා තියෙනවද? නුවණින් කල්පනා කරලා බලන්න. එක ආස්වාදයක් නිසාවත් ඔබේ ජීවිතේට සැපයක් උදා වුණාද කියලා? ඇත්තටම සැපයක් උදා වුණාද? එහෙම නැත්නම් ජීවිතේට මහා කරදරයක් විපත්තියක් විතරයිද උදා වුනේ? නුවණින් කල්පනා කරලා බලන්න. විදුලිය එනවා. ඒ දේවල් ගැන අපි වැඩි තකන්නේ නැතුව අපිට මේ බල ශක්තිය තියෙන උපරිම අන්තිම මොහොත දක්වා අපි මේ ධර්මයේ දේශනා කරනවා. මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලට සියලුම විසඳුම් හොය අපිට මේ ධර්මයේ තුල ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. නිසා ඒ ගැන කවුරුවත් කලබල වෙන්න යන්න එපා. එහෙනම් පින්වතුනි මෙන්න මේ ජීවිතේ කොයිතරම් ඔබ ආස්වාද විඳලා තියෙනවද? කොච්චර ආස්වාද වින්දා? හිතලා බලන්න කොයිතරම් ආස්වාද විඳලා තියෙනවද ජීවිතේ? කොච්චර ආස්වාද වින්දා? දැන් මට හරි ගියා. දැන් හරි සැපයි. දැන් ප්‍රශ්න විසඳුණා. දැන් හිතින් පස්සේ මට වෙහෙසෙන්න දෙයක් නැහැ කියලා දවසක් උදා වුණාද? නැහැ. එහෙනම් ඔබ දන්නේ නැති වුණාට ඔබ දුක් විඳින්නේ මෙන්න මේ හිතේ පවතින රාගය නිසායි. ඔබ විතරක් නෙවෙයි සකල ලෝක සත්‍යයම දුක් විඳින්නේ මෙන්න මේ රාගය නිසා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේයි. මෙන්න මේ රාගය දුරු කරගන්න මේ ධර්මයේ දේශනා කරන්නේ. දැන් මේ න්‍යාය පෙන්වා දෙන්නේත් ඒකට. රාගය නිසා වෙන විනාශය පෙන්වලා දෙන්නේ. දැන් බලන්න ඇහැයි රූපයයි චක්කු විඥානයයි රාගෙන් එකතු වුණාම ඇහැ කෙරෙහිත් රාගයද? රාගය කියන්නේ මොකද්ද? ඒකත් දැනගන්න එපා. රාගය කියලා කියන්නේ මෙන්න මේ ආස්වාදයේ සොයන ස්වභාවය. ඇහෙන් ප්‍රිය රූප හොයනවා සතුට පිණිස. අන්න ඒකට කියනවා රූප රාගය. කනෙන් ප්‍රිය ශබ්ද හොයනවා සතුට පිණිස. ඒකට කියනවා ශබ්ද රාගය. නාසයෙන් ප්‍රිය ගන්ධ හොයනවා සතුට පිණිස. ඒකට කියනවා ගන්ධ රාගය. දිවෙන් ප්‍රිය රස හොයනවා රස පිණිස ආස්වාදයේ පිණිස. අන්න රස රාගය. කයෙන් ප්‍රිය ස්පර්ශ පහස හොයනවා සතුට පිණිස. අන්න පොට්ටබ්බ රාගය. මනසින් ප්‍රිය අදහස් හොයනවා සතුට පිණිස. අන්න ධම්ම රාගය. ඔන්න රාගේ 6 ආකාරයි. මෙන්න මේ රාගය නිසායි දුක් විඳින්නේ. සකල ලෝක සත්‍යය. ඔය රාගය නිසා හිතන කියන කරන හැම කාර්යයක් ගානෙම නැවත වැඩෙන්නේ මොනවද? රාග දේශ මොහොමයි.
එහෙනම් ඇහැ පිනවන්න යන වාරයක් ගානේ ආයෙ රැස් වෙන්නේ මොකද්ද? රාගයමයි, ද්වේෂයමයි, මෝහයමයි. එහෙනම් මෙන්න මේ ආස්වාදයේ පසුපස හඹා යනතුරු රාග දේශ මොහ චේතනා උපදිනවා. ඒ රාග දේශ මොහ චේතනා උපදිනතුරු චේතනහම්බෙක්වේ කම්මං වදාමි යන දසින් කර්මය සකස් වෙනවා. මම මේ මූල ධර්ම නැවත නැවත පැහැදිලි කරන්නේ. මෙතනත් ඉන්නවා අලුතෙන් බණහන පිරිසක්. ඒ වගේම අද දවසේ මේ Zoom තාක්ෂණීය YouTube මාධ්‍ය ඔස්සේ අලුත් පිරිසක් එකතු වෙන්න පුළුවන්. ඒ අය ගැනත් හිතලා මෙතෙක් ධර්මය අහලා අවබෝධ කරගත්ත අයට නම් මේ ධර්මය හොඳින් අවබෝධ වෙලා ඒ අය හොඳට ධාරණය කරගෙන ඉන්නේ. අලුත් අය ගැනත් හිතලයි මේ ටික කිව්වේ. නැත්තම් මෙතනින් එහාට මේ මැද ඉඳන් මේ දේශනාවක් කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා මූලාරම්භක මූල ධර්ම ටික අවබෝධයක් නැත්තම් එතනින් එහාට කියන කිසි දෙයක් තේරෙන්නේ නැතු වෙනවා. ඒකයි කෙටියෙන් නමුත් ඒ ටිකත් පැහැදිලි කරන්න මේ උත්සාහ ගත්තේ. එහෙනම් පින්වතුනි මෙන්න මේ රාගයේ හේතු කරගෙන යම්කිසි වේදනාවක් හටගත්තොත් ඒ වේදනාව සෝමනස්ස සහගත සුඛ වේදනාවක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. සෝමනස්ස සහගත සුඛ වේදනා නොහොත් ආස්වාදය. සෝමනස්ස කියන්නේ සතුට දනවන. සුඛ වේදනා කියන්නේ සැප වේදනා. එහෙනම් සතුට දනවන සැප වේදනාවක් අපේ හිතේ ඇති කරනවා රාගයේ විසින්. මෙන්න මේ රාගයේ ආස්වාදයට බැඳිලා තමයි මේ ලෝක සත්‍යය මේ සංසාරي සැරිසරන්නේ. ඒ සංසාරي සැරිසරන චක්‍රය තමයි මේ පෙන්වා දෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගතිය පස්සෝ පස්සපච්චය වේදනා යන ආදි වශයෙන්. දැන් අපි වේදනා කියන තැනට නිකන් විග්‍රහ කරගත්තා. එහෙනම් රාග සම්පස්යෙන් හට ගන්නවා වේදනාවක් සැප වේදනාව නොහොත් ආස්වාදේ. දැන් මොකද වෙන්නේ? වේදනා පච්චය තණ්හා. සිත දැන් ඇලෙනවා මෙන්න මේ සැප වේදනාවට. දැන් ඔබේ ජීවිතේ ඇලුම් කරන දේවල් අරගෙන බලන්න එකකින් එක. ඇලුම් කරන දේවල් මොනවද කියලා බැලුවොත් ඔබ ඇලුම් කරන රූප තියෙනවා. ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා, අදහස් තියෙනවා. ජීවිතේ සැපයි කියලා ලං කරගත්ත ඇලුම් කරන දේවල්. මෙන්න මේ දේවල් බැලුවොත් මේ හැම දෙයකින්ම ඔබේ ජීවිතේට ආස්වාදයක් ලැබෙනවා. ඔබ ලං කරගත්ත නම් යම්කිසි රූපයක් ඒ රූපේ ලං කරගත්තේ ආස්වාදයේ පිණිසයි. ලං කරගත්ත නම් යම්කිසි ශබ්දයක් ඒ ශබ්දේ ලං කරගත්තේ ආස්වාදයේ. ලං කරගත්ත නම් ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, අදහසක් ඒ සියල්ල ආස්වාදයේ පිණිස. එහෙනම් අපි ජීවිතේ ඇලුම් කරන්නේ මොනවටද කියලා බැලුවොත් ඇලුම් කරන්නේ සියල්ල අපට අර ආස්වාදයක් ළඟා කර දෙන ධර්ම වලට. එහෙනම් ආස්වාදයට ඇලුම් කරන්නේ. දැන් අපි හිතන්නේ මොකද්ද ඕක? දැන් ඇල්ම කියන්නේ ඇල්ම කිව්වහම තේරෙන්නේ නැහැනේ. තණ්හාව කිව්වහම තේරෙන්නේ නැහැනේ. අපිට සුද්ධ සිංහලෙන් ඔකට කියන්න පුළුවන් ආදරේ. එහෙම කොහොමද දන්නේ? ආලය. අන්න දන්නවා. ආලය ගැන දන්නවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙන්න මේ ආලය තමයි. ආලය තමයි තණ්හාව කියන්නේ. ඒ කියන්නේ අවසානයේ දේශනා කරන්නේ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියලා. ඒ ආලයෙන් වෙන්වීම තමයි නිවන. එහෙනම් ඔය ආලය තුළ ඉන්නකම් සංසාර දුක. එහෙනම් ඔය ආලවන්තකම පාන්නේ මොනවටද කියලා බැලුවොත් අර තමන්ට ආස්වාදයක් ලැබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම වලට. එහෙනම් බලන්න වේදනා පත්‍ය තණ්හා. අපි ඔච්චරයිනේ දකින් ජීවිතේ අපි දකින්නේ බොහෝම ළඟ. ළඟ දැකලා අපි කල්පනා කරන බොහෝම දූරදර්ශී කෙනෙක් කියලා. මොන හරි ඈත ඉඳන් ඈත බලන් ඉන්න ෆොටෝ එකක් ගහලා එහෙම දාන්න පුළුවන් ඔය පොත් කවර් එකට බැනර් එකකට මහා දූරදර්ශී පුද්ගලෙක් කියලා. එහෙම තමයි දූරදර්ශී භාවය දකින්නේ. ඈත බලන් ඉන්නවා. එතකොට ගොඩාක් දූරදර්ශී මදි හරියට තව දෙන්න ඕන දුරේක්ෂයක්. එතකොට ගොඩාක් දුර බලන්න පුළුවන් ඒකෙන්. එහෙම තමයි දූරදර්ශී වෙලා තියෙන ජීවිතේ. එහෙම නැතුව ඥාණයෙන් නෙමෙයි දුර බැලුවේ. දැන් මේ විදිහට ඇහැ කන නාසය දිව ශරීර මස පිනවන්න ගියාම මෙතනින් එහා පැත්තට මොකද වෙන්නේ? අන්න ඒකට දූරදර්ශීව බලනවා කියන්නේ. මෙතනින් එහා පැත්තට මොකද වෙන්නේ? දැන් මේ ආස්වාදේ වින්දා මෙතනින් මේ ක්‍රියාවලිය නතර වෙනවද? මේකෙන් අගතියක් දුගතියක් අත් වෙන්නේ නැද්ද? මේකේ අනුට විපාකයක් නැද්ද? එහෙම විමර්ශනය කරන්න පුළුවන් තමයි දූරදර්ශී භාවය කියන්නේ. අදූරදර්ශී භාවය කියන්නේ ඒ මොහොතේ ආස්වාදි වින්දා එච්චරයි. එතනින් එහා පැත්තට ආය කල්පනා කරේ නැහැ මොකද්ද මෙතනින් එහා පැත්තට වෙන්නේ කියලා. රූපයක් සැප වශයෙන් පෙනුණා ඇලුනා එකට. ලං කරගත්ත මගේ වටින රූපේ කියලා. මගේ වස්තුව කියලා. එච්චරයි. එතනින් එහා පැත්තට මොකද වෙන්නේ කියලා කල්පනා කරේ නැහැ. ඥානීය මොට කරගෙන හැඟීමට ඉඩ දුන්නා ජීවිතේ. හැඟීම් වලට අපි ජීවිතේ ඉඩ දීලා තියෙන්නේ. අපි හැඟුම් වලට ඉඩ දී.
බලමු මොහොතක් කියලා ඔය කියනවා අඥානකමට. හැංගීම් වලට ඉඩ දීලා බලන් හිටියොත් බලාගෙන ඉන්න වෙන්නේ නිරයක් ඇතුලේ. යොදුන් ගණන් උස ගිනි දැල් මැද්දේ දැවි දැවි කල්පනා කරන්න පුළුවන් හැඟුම් වලට ඉඩ දීලා. නිසා පින්වතුනි ඥානයට ඉඩ දෙන්න. හැඟීම් වලට නෙමෙයි. හැඟීම් හැමතිස්සෙම අපිව රවට්ටනවා. බලන්න කොච්චර ගැඹුරින් ධර්මයේ දකින්න. දස අකුසලයේම වුණත් අපිට පෙන්වන්න පුළුවන් මේ හිත හොඳ දෙයක්, වටින දෙයක්, සැප දෙයක් කියලා. දැන් කාම මිත්‍යාචාරය බහුලවම ලෝකේ තියෙන දෙයක්. කාම මිත්‍යාචාරයේ යෙදෙන යම්කිසි පුද්ගලයෙක්. ඒ මිනිහට හිතෙන්නෙම සැපයි කියලා. කාමයේ වර්ධව හැසිරෙන මිනිහාට වැටහෙන්නෙම හිතෙන්නෙම සැපයි 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 කියලාමනේ. ওই වෙලාවකත් මේක දුකයි දුකයි කියලා තේරෙන්නේ නැහැ නේ අයියේ. හැංගීමටනේ ඉඩ දුන්නේ. හැබැයි ප්‍රඥාවෙන් බැලුවා නම් අන්න පොඩ්ඩක් හරි පේනවා ප්‍රඥාවෙන් බැලුවා නම් මේක වරදක්. මේක ඒකාන්තයෙන් වරදක්. මොකද මේ ආකාරයෙන් කටයුතු කිරීම Tamanටත් දුක පිනිස, අවඩ පිනිස, අනුන්ටත් දුක පිනිස, අවඩ පිනිස පවතිනක්. ඒ නිසා මේ දේ අධර්මයක්. ඒ නිසා මේ දේෙන් බැහැර වෙන්න. අන්න බලන්න. එහෙනම් ධර්මයේ අධර්මයේ දකින්න පුළුවන් හැඟීමට නෙවෙයි. ධර්මයේ අධර්මයේ දකින්න පුළුවන් ප්‍රඥාවට, ඥානෙට, පිරිසිදු ඥානෙට. ප්‍රඥාවෙන් දකින්න ඕන. ඥානෙ කියවහම ඥානෙ කොටස් දෙකක් තියෙනවා. කුසල ඥාන සහ අකුසල ඥාන. පිරිසිදු ඥාන සහ අපිරිසිදු ඥාන. පිරිසිදු ඥානෙට තමයි අපි මේ ප්‍රඥාව කියලා ප්‍රඥාවෙන් දැනගත්තාම අපි කියනවන්න පිරිසිදු ඥානෙ, කුසල ඥාන කියලා. එහෙනම් පින්වතුනි කුසල ඥානෙන් වුණ අපි ජීවිතය දිහා බලන්න. හැංගීමෙන් බැලුවොත් ආස්වාදයේ දිහා සැපක්මයි. ඒකට ඇලිලා යනවාමයි හිත. නවත්තන්න බෑ. ඒ කෙරෙහිම ඇදී යනවා. සැපයි කියලාමයි හැමතිස්සෙම පෙන්නන්නේ මේ සිත රාගෙන් යම්කිසි ආස්වාදයක්. දැන් අපි හිතමුකෝ මොනවා හරි රූපයක් නරඹනවා. සද්දයක් අහනවා. මේ දෙකෙන් අපිට සැපයක් ලැබෙනවා කියලා. අපි හිතමු යම්කිසි ගීතවත් දැන් රූපවාහිනිය ආදී මාධ්‍ය තියෙන මේකේ තියෙන මොනවා හරි ගීතයක්. මේකේ රූපයක් තියෙනවා, සද්දක් තියෙනවා, ප්‍රිය උපදවන. දැන් මේක දිහා බලාගෙන අපි රස විඳිනවා හරි සැපයි කියලා. දැන් හැංගීමට නම් සැපයි තමයි ඇත්තටම. හැංගීමට නම් සැපයි තමයි. හැබැයි ඒකේ විපාකය මොන වගේද සැපයිද? නෑ. ඒකේ විපාකය අනිවාර්යයෙන්ම සතර අපාය උපද්දන්න අවශ්‍ය කරන විදිහේ කෙලෙසයක් වෙන්න පුළුවන්. මොකද ඔය ගීතය ඇතුලේ පෙන්වන්නේ මොනවා හරි අනාචාරයක්, දුරාචාරයක්, විසමාචාරයක් නම් ලස්සනට ඇඳුම් අඳලා මේකප් දාලා පෙන්වන්නේ ඒක ඇතුලේ විසමාචාරයක්. දැන් මම මේ එකකට කියන්න ඕනේ නැහැ ඔබ දන්නවා ඇතිනේ. සුද්ධ සිංහලෙන්ම කියන්නේ යමක් තේරෙන්නේ. දැන් අර ගීතේ පෙන්වන්නේ මොකද්ද? මිනිහා ගෙදර ඉඳලා වැඩට යනකන් ඉඳලා ඒ මිනිහාගේ නෝන හොර මිනිහෙක් ගෙදරට ගෙන්න ගන්න. මේක තමයි ගීතේ තියෙන කතාව. මේක තමයි ගීතේ කතාව. හරි ලස්සනයි උනටනේ හරිම සුන්දරයි. මිනිහා හොරෙන් මිනිහා යනකන් ඉඳලා අර කොහෙද ලයිට් කණුවක් අස්සේ හැංගිලා ඉඳලා හිමීට ගෙදරින් ගෙනවා. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. ඊට පස්සේ එතනින් එහා පැත්තට තියෙන සුංගාරාත්මක රූප රාමු ඔක්කොම හරිම ලස්සනයි. හැංගීමෙන් නම් හරිම ආස්වාදනීය ගීතයක්. නමුත් ඒක ඇතුලේ මොකද තියෙන්නේ? මහා බරපතල අකුසලයක්. මහා භයානක අකුසලයක් ගැනයි මේ වර්ණනා කරන්නේ. ඒ අසත්පුරුෂයෝ නොදැනම මුදල් උපයන්න කියලා හිතාගෙන. ඒ අසත්පුරුෂය මොකද කරන්නේ? අනර භයානක අකුසලයක් සමාජගත කරනවා. දැන් ඕක දිහා බලාගෙන ඉන්නකොට අනිකුත් ස්ත්‍රීන් තුලත් ওই අදහස් අඩු වැඩි වශයෙන් ඇති වෙන්න පුළුවන් තරුණ. වෙන්න පුළුවන්. මොකද මේ තුච්ච සිතක් නෙමෙති. මේ සිතටනේ අපි මේ අදහස් දෙන්නේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? දැන් ඕක හැංගීමෙන් බැලුවොත් හරි සැපක්. නමුත් ප්‍රඥාවෙන් බැලුවොත් බලන්න මොකද්ද මේ කරලා තියෙන අපරාධ කියන්නේ? ප්‍රඥාවෙන් මේ කරන්නේ මහා භයානක නිරේට කෙලින්ම ගෙනියන්නේ. රෞරව මහා රෞරව කියලා මහා නිර දෙකක් තියෙනවා ධර්මයේ දක්වලා තියෙනවා. මහා නිර වලින් මහා නිර 8න් දෙකක්. මේ රෞරව මහා රෞරව කියන මහා බය මහා නිර දෙක කියලානේ තාප ප්‍රතාපාදී මහා නිර. විශේෂයෙන්ම කාම මිත්‍යාචාරයේ එදිලා යන අය යන තැන්. ඒ නිරවලට ගියාම ගිනි ගන්නා ලෝහ බිත්තියක ඇලිලා උපදින්නේ. ඊට පස්සේ යටිනුත් ගිනි දැල් උඩිනුත් ගිනි දැල් වටේටම කාරම් වාතයෙන් දැවි දැවි පිච්චි අනන්ත අපරිමාණ දුකක් උහුලන්නේ. හැබැයි හරිය ලස්සනයි නේ රූපරාමු පෙළ අර ගීතය හරීම සුන්දරයි. අවසාන නතර වෙන්නේ දරා ගන්න බැරි තරම් ඉන්දරක් ඇතුලේ. ඉතින් ඒක නිසා හැංගීමෙන් ජීවිතය දිහා බලනවා නම් ඔබ පරාජිතේ. ඔබ පරාජයට පත් වෙන එක කිසි කෙනෙක්ට නවත්තන්න බෑ. ගොඩක් මිනිස්සු උත්සාහ ගන්නවා අපරාජිත වෙන්න.
මෝඩ මිනිස්සු අපරාජිත වෙන්න උත්සාහ ගන්න කොහොමද කියලා බැලුවොත් තව අහිංසක මිනිසෙක් පරාජයටපත් කළා. මොනවා හරි ක්‍රමයකින් තව මිනිහෙක් පරාජයටපත් කළා මම දිනුවා කියලා හිතන මෝඩකම. අසරණ මිනිසෙට පොල්ලකින් ගහලා ඒ මිනිහාගේ අතපය කඩලා ඔළුව තලලා මම දිනුවා කියලා හිතුවම හරියනවද? තවත් ඒ බඳු අසරණ මිනිසයන්ට බෝම්බ ගහලා වෙඩි තියලා RPG බෝම්බ ගහලා ඊළඟට මිසයිල ගහලා නසලා වනසලා අලු ගඩක් කරලා මම දිනුවා අපි දිනුවා කියලා හිතුවම හරියනවද? මොකක්ද මේ ජයග්‍රහණය? ඒ ජයග්‍රහණයක් නේ අඥානයා ඒ පරාජය දකින්න ජයග්‍රහණයක් වශයෙන්. ඒ ජයග්‍රහණයක් නෙවෙයි පිංගුතුනේ පරාජයක්. හොඳට මතක තියාගන්න. මේ ලෝකේ කුරා කුහුඹියට හැරිව හරි අතක් ඔසවලා ඇඟිල්ලක් හරි ඔසවලා යම් කිසි කෙනෙක් හිංසාවක් පීඩාවක් කළ හිතුවොත් අපි දිනුවා කියලා ඔහු සාකල්යෙන්ම පරාජිත පුද්ගලෙක්. ඔහු කිසිම ආකාරයකින් දිනුවේ නැහැ. ඔහු පරාජයටපත් වුණා. කවරෙක් ඉස්සරහද පරාජයටපත් වුනේ? මේ තුච්ච නින්දිත සිත ඉස්සරහා. තුච්ච නින්දිත සිත ඉස්සරහව පරාජිතේ. එහෙනම් අපරාජිතෙක් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කොහොමද? කවුරුවත් පරාජයටපත් කරන්න උත්සාහ ගන්න එපා. තමන්ව පරාජයටපත් කරන්න. ලේසිම ක්‍රමය. අපරාජිතයෙක් මතුවෙන ඒ තුල අපි දැක්කේ නෑ මේක. මොකද්ද? අපි දැක්කේ නෑ මේ තමන් යන විවහාරය ඇතුලේ තව කෙනෙක් ඉන්න බව. මොන බලන්න කියනකොට අපි කොහොමද කියන්නේ? තමන් විසින්ම තමන්ව හික්මවන්න කියලා. මම මේ අමතර දහම් කාරණාව පෙන්නන සියුම් දහම් කාරණාව. මොන බලන්න. අපි කියන්නේ කොහොමද? තමන් විසින් තමන්ව හික්මවා ගන්න කියලා. තමන්ම තමන්ට පිහිට වෙන්න කියලා. ඔන්න ඔහොමයි අපි කියන්නේ. ඒ ධර්මයේ තියෙන්නේ එහෙම තමයි. එතකොට මෙන්න මෙතන තමන් විසින් තමන්ව හික්මවන්න කියන කාරණාව ඇතුලේ ඔබට පේනවද දෙන්නෙක් ඉන්න බව? තමන් කියලා දෙන්නෙක් ඉන්නවා. හොඳට බලන්න. තමන් විසින් තමන්ව හික්මවීම. එතකොට දෙන්නෙක් ඉන්න එපා. එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් ඉන්නවා එහෙනම්. දැන් එක්කෙනෙක් නම් ඉන්නේ. එයාට නැවත යාව පාලනය කරන්න කියලා කියන්න ඕනේ. දෙන්නෙක් ඉන්න නිසයි මෙතන. දෙන්නටම හැබැයි තමන් කියන විවහාරය එන්නේ. ඒකයි කරුණ. දෙන්නටම විවහාරයක් එනවා තමන් කියලා. හැබැයි එකයි කියන්නේ බණ අහන්න ඕන හොඳට ගැඹුරට. එතකොටයි තේරෙන්නේ මේවා. නැත්තම් සදා අනාතයි සංසාරේ. තමන් තුල මේ දෙවන්නේක් ඉන්න බව තේරුම් ගත්තේ නැත්නම් ඔබට කවදාවත් මේ සසර දුකින් නිදහස් වෙන්න බෑ. බණ අහගෙන ඉන්නකොට අවබෝධයක් එනවා තමන් තුල තව එක්කෙනෙක් ඉන්න බව. ඒ තණ්හාවෙන් අවිජ්ජාවෙන් තණ්හාවෙන් ක්‍රියාත්මක වෙන සිතමයි. එහෙනම් දෙන්න කවුද? එක්කෙනෙක් තමයි මේ අවිජ්ජාවෙන් තණ්හාවෙන් ක්‍රියාත්මක වෙන මේ රාග දේශ මොහයන්ගෙන් යුක්ත විඥානි. අනෙක් කෙනා තමයි ඒ රාග දේශ මොහ නිරෝධ වීමෙන් ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙන විඥානි. එහෙනම් දැන් බලන්න මේ මොහොතේදී ඔබ බණ අහනවා. මේ වෙලාවේ සිත ක්‍රියාත්මක වෙන්නේ ප්‍රඥාවෙන්. එහෙනම් මෙන්න ඔබ තුල ඉන්නවා එක්කෙනෙක්. දැන් මේ බණ ටික අහන එක පැත්තකින් තියලා තව ටිකකින් ඔබ යනවා ලෝකේ පුරා ආස්වාද විඳින්න. අන්න එතකොට ඔබ තුල ඉන්නවා තව එක්කෙනෙක්. මෙන්න මේ දෙන්න අතර ගැටුමක් තියෙනවා. මෙන්න මේ ගැටුම අඳුර ගන්නවා ආර්ය ශ්‍රාවකයෝ. ඒ විඥානයයි ප්‍රඥාව අතර සටන. එහෙනම් පින්වතුනි අර යමක් සැපයි කියලා අර ආස්වාදයේ සැපයි කියන නිගමනය දෙන්නේ කවුද? අන්න අර රාග දේශ මොහ විඥානි. ආස්වාදයේ දුකයි කියන නිගමනය දෙන්නේ කවුද? ප්‍රඥාව. එහෙනම් රාග දේශ මොහ විඥාන පවතින තුරු මේ ඉපදිනවා දුක් විඳිනවා මැරෙනවා කියන මේ සසර ගමන දිගටම ක්‍රියාත්මකයි. නවත්තන්න බෑ. මේ ඔය ඉපදිලා කණ්ඩ බොන්න නැතුව දුක් විඳින සංසාරේ පළවෙනි වතාවට නෙවෙයි. දැන් එක වේලක් දෙවේලක් කණ්ඩ නැතුව පාරවල් ගන්න උද්ඝෝෂණය කරනවා මරාගෙන කණ්ඩ හදන. වසර කෝටි ගාණක් නිර්වල ඉඳලා තියෙනවා ආහාර නැතුව. වසර කෝටි ගාණක් පෙරේත ලෝකවල ඉඳලා තියෙනවා ආහාර නැතුව. තිරිසන් ලෝකවල අසුර ලෝකවල හතර අපාය අනන්ත කාලයක් ඉඳලා තියෙනවා නිරාහාර. ආහාරයක් නැතුව. දැන් මේ ජීවිතේ ඔය වේලක් දෙවේලක් කණ්ඩ නැති වුනහම ඒක තමයි දුක වශයෙන් පේන්නේ. මුළු සංසාරේ පුරාම නිරාහාර හිටපු බව දකින්නවනම් වැඩි හරියම්ම කාලයක් ඉඳලා තියෙන මේ සංසාරේ ආහාර පාන ලැබෙන තැනක නෙමෙයි මතක තියාගන්න. නොලැබෙන තැන්වල සතර අපායේ ඉඳලා තියෙන්නේ. ඉතින් එහෙනම් පින්වතුනි මේ වෙලාවේ වුණත් ප්‍රඥාවෙන් ධර්මයේ දකින්නවා නම් අපට මේ කිසිම ව්‍යසනයක් කිසිම අර්බුදයක් කිසිම ගැටලුවක් බලපාන්නේ අපේ ජීවිතවලට. ඒ දේවල් සිද්ධ වෙන. එහෙනම් අපි බලන්නේ ජීවිතය දිහා කොහොමද? හැඟීමෙන්මයි. හැඟීමෙන්මයි අපි ජීවිතය දිහා බලන්නේ ප්‍රඥාවෙන් නෙවෙයි.
ඒ නිසා මේ වෙලාව වුණත් බණ අහගෙන ඉන්නකොට සිත කියන්න පුළුවන් බණ ඇහුව ඇති යමල්ලා ආස්වාද විඳින්න කියලා. කියන්න පුළුවන්. ඒ ප්‍රඥාවෙන් එන නිගමනයට පිටුපාගෙන ඔබ විඥාණයෙන් එන නිගමනයට කන් දුන්නොත් ඔබ යන්නේ මායя කරා. ඔබ යන්නේ මරණය කරා. නැවත නැවත ඉපදෙලා දුක් විඳින මේ සංසාරේ දිහාටම ඔබ ඇදිලා යන්නේ. එහෙනම් ඒ විශ්සණෙන් ගැලවෙන්න නම් අපි ප්‍රඥාවෙන් ධර්මයේ දකින්න ඕන. ප්‍රඥාවෙන් ධර්මයේ දැක්කේ නැත්නම් අපිට හිතෙන්නේ මොකද්ද? මෙන්න මේ තණ්හාව සැපක් කියලා. ඒ කිව්වේ ආලය සැපයි කියලා. ආලය නම් මනරම් කවි කම් දෙන කියලා. එතකොට ආලය ගැන කවි කියන්න සින්දු කියන්න පුළුවන් එතකොට. ආලය සැපයි. ආදරේ සැපයි. ප්‍රේමයේ සැපයි. ඔය තුනටම තමයි පොදුවේ තණ්හා කියලා කියන්නේ. ආදරය, ප්‍රේමය, සෙනෙහස. ඔය ලෞකික සම්මුතියේ තියෙන සංස්කෘතික වචන. පාලියෙන් ඔකට කියන්නේ තණ්හාව කියලා. දැන් අපිට හිතෙන්නේ මොකක්ද? ප්‍රේමය සැපයි. ආදරය සැපයි. ඊළඟට සෙනෙහස සැපයි. ඒවට අපි දවසකුත් වෙන් කර ගන්නවා. වැලන්ටයින් ඩේ කියලා නේ. ආදරවන්තයන්ගේ දිනේ. තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති භයං. තණ්හාව කිව්වේ ආදරේටම නමක්. එහෙනම් අපි දවසක් වෙන් කරලා තියෙන්නේ දුක් විඳින්නම් වෙන්නේ. මොකද තණ්හාව නිසා ආදරේ නිසා ජනිත වෙන්නේ ශෝකයයි භයයිනේ. එහෙනම් ශෝකයෙන් බයෙන් පෙලෙන්නවුන්ගේ දවස. විශේෂයෙන් අපේ දාට සමරන. හැංගීමෙන් බැලුවාම අපිට පේනවා හරි ලස්සන සුන්දර දවසක්. හරි ලස්සන සුන්දර ආදරයක්. ප්‍රඥාවෙන් බැලුවාම පේනවා නැවත නැවත මේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාස කියන මේ දුක් ගොඩ කරා රැගෙන යන උගුලක් කියලා. එහෙනම් පින්වතුනි වේදනා පත්‍ය තණ්හා. දැන් මම පරිසම්පාද විග්‍රහ කරන්න යන්නේ නැති නිසා කෙටියෙන් කියන්නේ. තණ්හා පත්‍ය උපාදානං. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ වේදනාවට ඇලුන හිත, ඇලිච්ච හිත හිම බැහැගත්තා. බැඳගත්තා හිත. ඒ වේදනාවත් ඒ වේදනාව සම්පාදනය කරපු සියලුම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යනාදී වශයෙන් මේ බාහිර ප්‍රපංචات ඔක්කොම හිතේ බැහැගත්තා බැඳගත්තා. කාම උපාදාන, ditthi උපාදාන, භව උපාදාන, අත්වාදන හොත් අවිජ්ජ උපාදාන යනාදී වශයෙන්. දැන් කෙනෙකුට විග්‍රහ කරන්න යන්නේ. ඒ බණ අහන්න පුළුවන් ඕන තරම් තියෙනවා දේශනා කළා. ඊට තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය. දැන් මොකද භව කිව්වේ? කර්ම භවයේ බැහැගත්ත දැන්. කොහොමද? අර ආස්වාදයේ හේතුවෙන් හිතන කියන කරන රාගෙන් දේශෙන් මොහෙන් හිතන කියන කරන සියල්ල තුල ගැබ්බෙච්ච ශක්තිය නොහොත් කර්ම ශක්තිය. රාග මනෝ සංකාර. අපි රාගෙන් හිතනවා. ඊට පස්සේ රාගෙන් කතා කරනවා රාග වචී සංකාර. ඊට පස්සේ රාගෙන් කටයුතු කරනවා රාග කාය සංකාර. ওই විදිහටම දේශ මොහ. දේශේනොත් හිතනවා කියනවා කටයුතු කරනවා. මොහේනොත් හිතනවා කියනවා කටයුතු කරනවා. අපිට එච්චරයිනේ පෙනුනේ. අපි කොච්චර දේවල් දැනගත්තත් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්තත් උපාධි ගත්තත් කවදාවත් අපිට ඒ දෙමව්පිය පූර්වාචාරින් තුලින්වත් ඊළඟට අර පාසලේ හම්බෙච්ච ගුරුවරු තුලින්වත් ඊට එහා ගිය විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් තුලින්වත් කවදාවත් අපිට කියලා දුන්නද මේ රාගයෙන් දේශයෙන් මොහෙන් හිතන කියන කරන වාරයක් පාසා අප තුල ශක්තියක් ජනිත වෙනවා. ඒ ශක්තියට කර්ම ශක්තිය කියනවා. ඒ කර්ම ශක්තිය නිසායි නැවත මේ මෙරි උපදින්නේ කියලා. ඒ කර්ම ශක්තිය නිසායි මේ ඉපදි දුක් විඳින දුක් විඳලා අවසානයේ මැල්ල යන්නේ. හිස් අතින්. අනන්ත කාලෙක ඉඳලා ඔය විදිහට උපදිනවා දුක් විඳිනවා මැරෙනවා. උපදිනවා දුක් විඳිනවා මැරෙනවා. ඇයි ඒ? ඇත්ත දැක්කේ නැති නිසා. ඒ නිසා අදටත් අපි මොකද කරන්නේ? මෙන්න මේ තණ්හාවෙන් ඇලිච්ච තැන බැඳෙනවා. ඒ කිව්වේ ආදරෙන් ඇලෙනවා ඊට පස්සේ බැඳෙනවා. තදින් හිතෙතෙන්ද. බැඳ ගන්නවා ඊට පස්සේ සම්මුතික වශයෙන්. තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. ඒ නිසා මොකද වෙන්නේ? මොහොතක් පාසා කර්ම රැස් වෙනවා. එහෙනම් අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ කර්ම රැස් වෙන එක. කර්ම රැස් කරගන්නේ. ඔය මිනිස්සුયો දැන් මේ ජීවත් වෙන්න විදිහක් නැහැ කියලා මේ කයකෝසම් ගහමින්, කරච්චල කරමින්, කලකෝලහල කරමින්, ගහමරා ගනිමින්, එකිනෙකා නසා ගනිමින් මේ කටයුතු කරන ආකාරය ඇතුළේ තියෙන්නේ මොකක්ද දන්නවද? තව තවත් වසර කෝටි ගාණක් ඈතට යනකම් දුකටපත් වීමේ ක්‍රියාවලියක්මයි. බලන්න මිනිස්සුયો එතකොට මෙන්න මේ සංසාරයේ අතහාර්ථය නොදැන අනන්ත කාලෙක ඉඳලා මේ ගොන් වැඩේ මේ විදිහටම කරගෙන යනවා. මේ අඥාන වැඩේ මොකද්ද? తాවකාලික ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්න ගිහිල්ලා දීර්ඝ කාලෙ මේ සුළු කාලීන ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න ගිහිල්ලා දීර්ඝ කාලීන ප්‍රශ්න ගොඩාක් හදාගන්න.
ඔය මොනවා හරි නෑ නෑ කියලා පාරකට ගිහිලා කෑකොසන් ගහනවා මරා ගන්න ඔබට පේනවා ඇතිනේ. මේ රටක්ම ගිනි ඇවිල්ලා තියෙනවා. ඒ මිනිස්යන්ගේ හිතේ ගින්දර ඇතුලේ මෙලවත් වුන් දැවිනවා. ඒ ගින්දරෙන් පරලොවත් දැවිනවා. වසර කෝටි ගාණක් තිස්සේ දැවුනි ඔහොම තමයි. තවත් දැවෙන ඉවරයක් නෑ. පුංචි ප්‍රශ්නයක් විසඳ ගන්න ගිහිල්ලා මහා ප්‍රශ්නයක් නිර්මාණය කරගන්න. සුළු දුකක් අවසන් කරගන්න ගිහිල්ලා විශාල දුකකට ඇද වැටෙනවා. අර සිංහලේ තියෙන ලස්සන කියමනක් එකක් කඩතොල්ලු වසා ගන්නට ගොසින් මට වුණු කාර්යා සියක් කඩතොලු සදා දුන්නයි කොත්මලයාචාර්යා කියලා. ඒ කියන්නේ එක මිනිස්සෙක් කැත්තක පොඩි කඩතොලුවක් තියලා ඕක හදා ගන්න ගිහිල්ලා තියෙන යම්කිසි ආචාර්යෙක් ගාවට අඥාන. ඒ ආචාර්ය කියන්නේ කම්මල් බාස්. මෙන්න මේ ආචාර්යා මොකද කරේ? අර එක කඩතොලුවක් වහන්න කියලා ওই කැත්ත රත් කරලා ඉනිහිරේ උඩ තියලා තලපු පාර තව 100ක් කඩතොලු හැදුණා. ওই වගේ වැඩක් මේ කරන්නේ. එක කඩතොලුවක් වහගන්න කියලා කරන ඔය උද්ඝෝෂණ ගර්ජන තර්ජන නිසා තව 100ක් කඩතොලු නිර්මාණය වෙනවා ජීවිතේ. මෙතනින් ඉවර වෙන්නේ නැහැ ප්‍රශ්න. සංසාරට අවසර කෝටි ගාණක් තිස්සේ යනවා. එහෙනම් පින්වතුනි මේ ඇත්ත දැක්කේ නැති නිසා අපි මේ අනවබෝධයෙන් යුක්තව හිතන කතා කරන කටයුතු කරන වාරයක් පාසා කරන කර්ම ශක්තිය ජනිත කරන එක. එහෙනම් මේ ලෝකේ අඥානියෝ කරන දේ මොකද්ද? ඔබෙන් ඇහුවොත් ඔබ බය නැතුව උත්තරයක් දෙන්න. මේ ලෝකේ අඥානියෝ කරන යමක් නැත්නම් ඒ තමයි කර්ම ශක්තිය රැස් කරගන්නේ. එහෙනම් ඔබෙන් අහන්න පුළුවන් උතුණු ඥානවන්තයෝ කරන දේ මොකද්ද මේ ලෝකේ? කර්ම ශක්තිය නිරුද්ධ කරන එක. ඔය දෙක තමයි කරන්නේ. ඒකට තමයි මේ බණ දේශනා කරන්නේ. ඒක නිකම්ම කිව්වට තේරෙන්නේ නැති නිසා කොහොමද කර්ම ශක්තිය නිරුද්ධ වෙන්නේ? යනාදි වශයෙන් තේරුම් ගන්න ඕන නිසා තමයි දීර්ඝ වේලාවක් හරි මේ ධර්ම දේශනා කරමින් මේ න්‍යායාත්මක ධර්ම පෙන්වා දෙන්නේ. එහෙනම් නැවතත් ඔබට මම සිහිපත් කරනවා. ඔබෙන් කවරෙක් හෝ ඇහුවොත් මේ ලෝකයේ අඥානය මොකද්ද කරන්නේ මොහොතක් පාසා? කර්ම ශක්තිය රැස් කරගන්නේ කියලා. ඥානවන්තයා මොකද්ද මොහොතක් පාසා කරන්නේ? හුස්මක් පාසා කරන්නේ. කර්ම ශක්තිය අවසන් කරගෙන නිරුද්ධ කරන්නේ. ඔන්න ඔතනයි වෙනස. අවබෝධයෙන් යුක්ත පුද්ගලයා තමයි ආර්ය ශ්‍රාවකයා. අනවබෝධයෙන් යුක්ත පුද්ගලයා අනාර්ය ශ්‍රාවකයා. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ අනවබෝධයෙන් යුක්ත පුද්ගලයා මොහොතක් පාසා කර්ම ශක්තිය රැස් කර ගන්නවා. ඒ රැස් වෙන කර්ම ශක්තිය ගැබ් වෙලා තැම්පත් වෙලා තියෙන තැනක් අපේ හිතේම පවතින එකට කියනවා කර්ම භවය කියලා. එහෙනම් අනුබන්න උපාදාන පත්‍ය භව. භවය කියලා කිව්වේ අපේ මේ කර්ම ශක්තිය රැස් වෙලා තියෙන තැන හිතේ. එහෙනම් දැන් අන්න මොකද වෙන්නේ? කොහොම කර්ම ශක්තිය රැස් කරගෙන ඉන්නකොට මිය යනවා. මිය ගියාම මොකද වෙන්නේ? ඒ රැස් වෙච්ච කර්ම ශක්තියට අනුකූල උප්පත්ති භවයක් හැදෙනවා භවපත්‍ය ජාති කියලා. අන්න එතකොට මොකද වෙන්නේ? නැවත උපදින්න සිද්ධ වෙනවා. දැන් බලන්න මොකක් හරි ප්‍රශ්නයක් නිසා අපි මේ ලෝකේ කෑකෝසම් ගහමින්, ගහමරා ගනිමින්, එකිනෙකාට ආඩපාලි කියමින්, යකඩ පොළු අරව මේව අරගෙන මරා ගනිමින්, ගල් ගහලා ප්‍රචණ්ඩ විදියට හැසිරෙලා කොයි විදියෙන් හරි අපේ මේ ලෝකේ සුළු අයිතිවාසිකමක් ඉල්ලගත්තා කියලා. අපි හිතමුකෝ මොනවා හරි අර ඉල්ලපු දෙයක් ලැබුණා. හැබැයි ඒකට සෑහෙන විනාශයක් කරා ගෙවල් ගිනි තිබ්බා, මිනිසුන්ට ගැහුවා, වෙඩි තිබ්බා, බෝම්බ ගැහුවා, මරන්න උත්සාහ ගත්තා. ඔහොම ගොඩක් දේවල් කරලායි අර බලාපොරොත්තු ඉෂ්ට වුණේ කියලා. හොඳයි. දැන් අපි හිතනවා අපිට හරි ගියා කියලා. අපිට අමතක වුණානි වැදගත් දෙයක් මොකද්ද? අර අයිතිවාසිකම දිනා ගන්න ගිහිල්ලා කරපු හරියක් තියෙනවා. ඒ හරිය රැස් වෙච්ච කර්ම ශක්තියෙන් දැන් මොකද වෙන්නේ? දැන් ওই ටික විපාක එනවා කවදා හරි දවසක. කවද්ද? සතර අපායට ගිය දවසක. අනිවාර්යෙන් සතර අපායට යනවා මරණින් පස්සේ හොයන්න දෙයක් නැහැ. ගියාම මොකද වෙන්නේ? එදාට අප්‍රමාණ දුකක් උහුලනවා. එදාට කියන්න බෑ මම සමාජ සාධාරණත්වය උදෙසයි සටන් කළේ. මම ලෝකයා උදෙසයි සටන් කළේ. මම රට හදන්නයි සටන් කළේ. ඒ කතන්දර හරියන්නේ නැහැ. ඒක කතාවක්වත් හරියන්නේ නැහැ. එදාට තමන්ගේ සිතෙන් රාගෙන් දේශෙන් මොහෙන් රැස්ුණාද යම්තා කර්ම ශක්තියක් මෙන්න මේ කර්ම ශක්තිය විපාකයට මුහුණ දෙන්න ඕන. එදාට කිසිවෙක් නැහැ ළඟ. එදාට තනියෙන්මයි දුක් විඳින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් හේතු කරගෙනවත් අනුන් හේතු කරගෙනවත් ඥානවන්ත ජනයා මේ ලෝකේ පාපේ දෙන්නේ නැහැ අකුසලයේ දෙන්නේ නැහැ කියලා. එහෙනම් පින්වතුනි මේ ධර්මය එහෙම දැනගන්න ඕන අපි. එතකොට එහෙනම් අන්න බලන්න ආස්වාදයේ හේතුවෙන් කර්ම භවයක් වෙනකන් හැදෙන හැටි ඔබ දැන් දැනගත්ත කෙටියෙන් නමුත්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ භවයෙන් જાතියක් හදන. දැන් ඔබ ජීවත් වෙනවා. කොච්චර ලාවක්ද? මරණය එනකම්.
මරණය තියෙන්නේ කොතනද? කොයි මොහොතේද මුණ ගැහෙන්නේ අපි දන්නේ. අදද අපේ අවසාන ජීවිතයේ අවසාන දවස අපි දන්නේ. මේ ධර්ම දේශනා පවත්වන්න ඉස්සෙල්ලා මේ භික්ෂුවට මේ ධර්මාසනිය උඩම පණියයිද කියලා දන්නෙත් නැහැ. ඔබට උනත් එහෙම වෙන්න පුළුවන්. අපි කාටත් එකම දේ. එහෙනම් අපි ජීවත් වෙන්නේ කුමක් වෙනකන්ද? මරණය වෙනකන්. මරණය වෙනකන් මේ ජීවත් වෙන්නේ. එතකොට මරණය වෙනකන් ජීවත් වෙන මේ ජීවිතේ අපි කරන්න ඕන මොකද්ද? දැන් තව මොහොතකින් මැරෙන්න පුළුවන්. මැරුණාම මොකද වෙන්නේ? ආයි මේ වගේම ජීවිතයක්. මේ වගේම ජීවිතයක් වට මිනිසෙක් නෙමෙයි. අමනුෂ්‍යයෙක් වෙන්නත් පුළුවන්. හතර පායට යන්නත් පුළුවන්. ආයි මේ වගේම ජීවිතයක් හට ගන්නවනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ජීවිතෙත් මේ විදිහටම ආපහු දුක් විඳිනවනේ. එහෙනම් අපි නුවණින් කල්පනා කරලා බලන්න ඕන. මේ ජීවත් වීමේ අර්ථය මොකක්ද? ජීවත් වීමේ අර්ථය කියලා කියන්නේ මරණය එනකම් බලන් ඉන්න එකද? ඒකට නම් ජීවිතයේ අර්ථය කියලා කියන්නේ. ඒ අර්ථයට අපි මරණය කියලා කියන වචනේ යෙදෙන එක තමයි වඩා හොඳ. ඒක ජීවිතයක් නෙවෙයි මරණයක්. ඒකයි කිව්වේ ප්‍රමාද වුවන් ජීවත් වුණත් මලා වැනිය කියලා. මොකද ඒ අඥාන ජානියා මරණයනකම් බලන් ඉන්නේ. ඒකනේ ජීවත් වෙනවා කියන්නේ. කොයි වෙලාවක හරි මරණය ආවම ඔක්කොම ඉවරයි කතන්දර. එතකන් නිකන් ඉන්න බෑ. එතකන් ලෝකේ ගැන හිතන්න ඕන, ලෝකේ ගැන කතා කරන්න ඕන, ලෝකේ ගැන වැඩ කරන්න ඕන, ලෝකේ කොට දාන්න ඕන. නිකමටවත් හිතෙන්නේ නැහැ. තව මොහොතකින් මරණය ආවහම ආයි නැවත සංසාර දුකක් උරුම කරගෙන නැවත තැනක උප්පත්තිය ලබනවා. ආයි එතන ඉඳලා මේ දුක්ඛ ස්කන්ධය ආරම්භෙනවා. එහෙනම් මේ දුකින් නිදහස් වෙන ක්‍රමයක් නැද්ද? මේ මරණය අවසන් කරන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? අන්න ආර්ය ශ්‍රාවකයෝ කල්පනා කරන දේ. එයාලට වෙන දේවල් කල්පනා කරන්න වෙලාවක් නැති නිසා. මොකද එයාලා කල්පනා කරන්නේ හැමතිස්සෙම ආර්ය ශ්‍රාවකයෝ කල්පනා කරන්නේ කොහොමද මේ දුකෙන් නිදහස් වෙන්නේ කියලා. කුමක්ද මේ දුකින් නිදහස් වීම උදෙසා කළ යුත්තේ කියලා. ඒ නිසා ඒ අයට වෙන දේවල් ගැන කල්පනා කරන්නවත් හිතන්නවත් වෙලාවක් නැහැ. එහෙනම් අන්නේ අනාර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? හැම මොහොතකම ඇත්ත නොදැන අර ආස්වාදයෙන් මත් වෙලා ආශාද ලෝකයට ඇලුම් කරගෙන ජීවත් වෙනවා. කොහොම ජීවත් වෙනවද? කොයිලා හරි පණියන. පණ ගියාට පස්සේ එතන ඉඳලා තියෙන්නේ පින්වතුනි අනන්ත ප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක් සතර පාය සහිතව. මොකද මේ පැහැදිලිව පේන දෙයක් තියෙනවා. මේ මිනිස්සු ජීවත් වෙන රටාව දිහා බැලුවහම එක මිනිස්සෙ තුලවත් ඒ කියන්නේ අති බහුතරයක් දෙනා තුල මනුස්ස භාවයක් නැහැ. මනුස්ස ස්වභාවයක් නැහැ. දැන් බල්ලෙක් ඉන්නවා ගේමුකෝ පාරේ. මේ බල්ලා මොනවද කල්පනා කරන්නේ? මේ බල්ලා කල්පනා කරන්නේ කොහොමද කන්නේ? උදේට කන්නේ කොහොමද? දවල්ට කන්නේ කොහොමද? රැයට කන්නේ කොහොමද? ඔච්චරයි කල්පනා කරන්නේ. ඊට අමතරව තව ශරීර කෘත්‍යයන් කරගන්නේ කොහොමද? ওই ටිකක් කල්පනා කරනවා. ප්‍රධාන වශයෙන් කල්පනා කරන්නේ උදේට දවල්ට රැයට කොහොමද කන්නේ? දවස ගානේ කොහොමද ආහාරය හොයාගන්නේ? ඊට අමතරව අනිකුත් ශරීර කෘත්‍යයන්. ඔච්චරයි. මොකද එතනින් එහා දෙයක් හිතන්නේ ඒ සතාට ඥානයක් නෙමෙයි. එතනින් එහා පැත්තට දැන් මැරුණහම මොකද වෙන්නේ? සතර අපායට යයිද? සතර අපාය නිදහස් වෙන ක්‍රමයක් නැද්ද? සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ කොහොමද ලෝකෙට දේශනා කළේ? ඒ ධර්මය මට අවබෝධ කරගන්න බැරිද? ඒ ධර්මය අවබෝධ කරගත්තොත් මට මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද? කොහොම හිතන්න ඥානයක් අර බල්ලට නැහැ. එතකොට මිනිස්සුත් ඔච්චරම නම් කල්පනා කරන්නේ උදේ ඉඳලා රැය වෙනකම්. කොහොමද උදේට කන්නේ? කොහොමද දවල්ට කන්නේ? කොහොමද රැයට කන්නේ? කොහොමද අනිකුත් ශරීර අවශ්‍යතා ටික ශරීර කෘත්‍යයන් ඉෂ්ට සාධනය කරගන්නේ? ඔච්චරක්ම නම් කල්පනා කරන්නේ මිනිස්සයත්. ඒ කියන්නේ මනුස්ස ඥාණයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඒසයි මිනිස්සෙක් වෙන්නේ නැහැ. මිනිස්සෙක් වෙන්නේ නැහැ. අනිවාර්ය මනුස්ස භාවය අහෝසි කියලා යනවා සංසාරේ වසර කෝටි ගානකට. මොකද ප්‍රයෝජනයක් ගන්න නැහැ අයකින්. ඒතර කර්මානුරූප නැවත හැදෙන්නේ නැහැ මනුස්ස ජීවිතය. වසර කෝටි ගානක් යනකම් ආයි අමනුස්ස ජීවිතයක් ගත කරන්න වෙයි. ඔබට තේරෙන්නේ නැහැ ඔබේ ජීවිතේ වටිනාකම. අති බහුතරයක් දැනට තේරෙන්නේ මේ මිනිස්සෙක් වෙන එකේ තියෙන වටිනාකම. මේ මිනිස්සෙක් වුණොත් විතරයි මේ ඇත්ත තේරුම් ගන්න පුළුවන්. මේ ඇත්ත තේරුම් ගත්තොත් විතරයි මේ වෙසෙනින් ගැලවෙන්න පුළුවන්. එහෙනම් බලන්න චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පසෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භවෝ කියන තැනකන් හැමෝම කටයුතු කරගෙන ඉන්නේ. ඇත්ත නොදැන ධර්මය නාහපු නිසා හැම තිස්සෙම ඉන්නේ නොතෙන් දෙනකන් ඇවිල්ලා භව කියන තැනට එනකන් ඇවිල්ලා. දැන් මොකද වෙන්නේ? කොයි වෙලාවක හරි භව කියන තැනට ඇවිල්ලා ඉන්නවා මානසිකව ඉන්නකොට පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත මේ ජීවිතය අවසන් වෙනවා. මේ ජීවිතය ආයු කාලය අවසන් වෙනවා. දැන් මැරෙනවා. මැරුණාම භවපත්‍ය ජාති කියලා
එතෙක් රැස් වෙච්ච කර්මයට අනුකූල ඊළඟ ಜಾති සකස් වෙනවා. එතන ඉඳලා පහු ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස සම්භාන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දා සමුදය හෝති. ඔන්න දුක්ඛ ස්කන්ධය ආයි සමුදය වුණා හටගත්තා. සමුදය වුණා කියන්නේ හටගත්තා. එහෙනම් දැන් බලන්න මෙලවත් දුක පරලොවත් දුක. එහෙනම් ඒ ආකාර අසාමාන්‍ය දුකක් මේ සංසාරේ පැත්තෙන් මෙහිම පෙළව පරලොව වශයෙන් පවතිද්දී අපි මේ සියලු දුකින් නිදහස් වෙන්න උත්සාහ ගන්න නැතුව සුළු සුළු දුක් වලින් නිදහස් වෙන්න උත්සාහ ගන්නේ අර මහා දුක හැමදේම අපි ඉදිරියමයි. දැන් මිනිසෙට යම්කිසි රෝගයක් තියෙනවා නම් බරපතල ව්‍යාධියක්. ඒ ව්‍යාධිය සුව කරගන්න බෙහෙත් ගන්න නැතුව ඒ ව්‍යාධිය නිසා හට ගන්න ඔළුවේ කැක්කුම කොන්දේ කැක්කුම අතේ පයේ කැක්කුම මෙන්න මේවා විතරක් දුරු කරගන්න බෙහෙත් බොනවා නම් වේදනානාශක. ඒ හිස් පුරුෂයාට ඒ හිස් රෝගියාට හැමදාම රෝගී නිසා වැටකන්න සිද්ධ වෙනවනේ. ඒ මිනිහා හොයන්නේ අර ව්‍යාධිය සුව කරන ක්‍රමයක් නෙවෙයි. ව්‍යාධිය නිසා හටගත්ත අතුරු ආබාධ සුව කරන ක්‍රමයක්. එහෙම නැතුව අර ව්‍යාධිය සුව කරන ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා මේ මිනිහට හැමදාම මේ ව්‍යාධිය උරුමයි. ඒ වගේ මේ සංසාර ව්‍යාධිය, මේ කාමයේ කියන සංසාරික ව්‍යාධිය, මෙන්න මේ ආස්වාදයේ සැපයි කියන සංසාරික ව්‍යාධිය, මේ අවිජ්ජාව, මේ කාමයන් කෙරෙහි ආස්වාදයන් කෙරෙහි හිතේ ඇති වෙලා තියෙන මේ ඇල්ම, මේක තමයි සංසාරික ව්‍යාධිය රෝගේ. රෝගෝති බික්කවේ කාමාන මේතං අදි වචනම් මහන සැබෑ රෝගේ මෙන්න මේ කාමයයි. මෙන්න මේ කාමයේ හොඳ කරගන්න මේ කාමයේ කියන රෝගය මෙන්න මේ රාගේ සංසිඳවගෙන මේ කාමයේ කියන රෝගය හොඳ කරගන්න උත්සාහ ගන්න නැතුව ඒ කාමයේ නිසා හටගත්ත ඒ කාමයේ විඳින්න ගිහිල්ලා හටගත්ත පොඩි පොඩි ප්‍රශ්න වලට විසඳුම් හොයමින් ඉන්නවා. ආහාර ප්‍රශ්නෙට මේ ප්‍රශ්නෙට කියයි ආහාර ප්‍රශ්නෙට ගෑස් ප්‍රශ්නෙට තෙල් ප්‍රශ්නෙට ගෙදර දොරේ තියෙන සුළු සුළු ප්‍රශ්න වලට අධ්‍යාපන දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රශ්න වලට ඌව හොයන්න ඕන උත්තර. හැබැයි ඔය වෙනුවෙන් නෙවෙයි ඔබ ජීවත් වෙන්න ඕන. මතක තියාගන්න. අර මුළු ශරීරෙම ව්‍යාධියක් තියෙන මිනිසයා වේදනා නාශනය කරගන්න ඕන. මොකද දරාගෙන ඉන්න බෑ ඔළුව එකක්කුම කොන් දෙකක්කුම අතේ පය එකක්කුම දරාගෙන ඉන්න අමාරු. ඒ නිසා වේදනා නාශකයක් බිව්වට කමන්නේ. හැබැයි ප්‍රධාන අභිලාෂය වෙන්න ඕන මොකද්ද? අර රෝගය සුව කර ගැනීමයි. ඒ රෝගය සුව කරගන්න ගමන් වේදනා නාශකයක් බිව්වට කමන්නේ. ඒක නිවැරදි ක්‍රමය. හැබැයි තව රෝගියෙක් ඉන්නවා අර රෝගය සුව කරගන්න කිසිම දෙයක් කරන්නේ නැතුව වේදනානාශක විතරක් බිබී ඉන්නවා. එහෙනම් ඒ හිස් පුද්ගලයා කවදාවත් සැපයටපත් වෙන පුද්ගලයෙක් නෙවෙයි. ඒ වගේම මේ සමාජයේ ඉන්න අපිට දෙන්නෙක් පේනවා. එක්කෙනෙක් ඉන්නවා පෘථග්ජනය. එයා රෝගේ තියාගෙන හිම් පිටින්ම මේ කාමයේ කියන රෝගේ තියාගෙන. ඒ නිසානේ මේ සියලුම ප්‍රශ්න දැන් බලන්න මේ කාමෙන් ඈත් වෙලා උතුම් වූ ඔසග්ග පරිණාමයේ භ්‍රමචර්යාව තුළ පිහිටියාම කිසිම දුකක් නැහැ. සාක්ෂි දෙනව කවුද? බුදුරජාණන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී විශේෂයෙන්. උපාසක උපාසිකාවන් කිව්වම ඉතින් ගිහි භාවයේ ගෘහ වාසයේ තුලනේ වැඩි හරියක් ඉන්නේ. එහෙනම් අර භික්ෂු භික්ෂුණීන් අන්න සාක්ෂි දෙනවා. මොකද්ද? කාමයෙන් වෙන් වුණාම සැපයි කියලා. ප්‍රශ්න කරදර නැහැ. මුකුත් නැහැ. එහෙනම් අන්න අර විදිහට ජීවිතයේ ප්‍රශ්න රාගෙන් දේශයෙන් මොහෙන් විසඳ ගන්න කියලා යන පුද්ගලයාට හැම මොහොතකම නැවත උරුම වෙන්නේ දුකක් මිසක් සැපක් නෙවෙයි. එතකොට එහෙනම් අපි අර පෘථග්ජන භාවයේ ඉන්න පුද්ගලයා මොකද කරන්නේ? එයා කාමේ නිසා හටගත්ත රෝගේ එහෙම් පිටින්ම තියෙද්දි. කාමේ නිසා හටගත්ත මේ රෝගය මොකද්ද? මේ රාග ගින්දර රාග රෝගේ එහෙම් පිටින්ම තියෙද්දි. තමන්ගේ හිත මේ රාගෙන් දේශයෙන් මොහෙන් දැවි දැවි තියෙද්දි. රාගෙන් දේශයෙන් මොහෙන් තමයි ලෝකේ රෝගීන් බිහි වෙන්නේ. එතකොට ඒ රෝග භාවය එහෙම්ම තියෙද්දි අන්නර ආස්වාදයේ සොයන්න ගිහිල්ලා නැති වෙච්ච පොඩි පොඩි දේවල් ටිකක් හොය කාලේ කන. එහෙම කාලා මේ වටිනා මනුස්ස ජීවිතේ කාලම දානෝ වටිනා කාලේ කාලා දැම්ම නිසා කාලකන්ණියෙක් කියනවා. කාලේ කාලා දැම්ම නිකන්. ඒ නිසා පින්වතුනි අන භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා එහෙමනම් මෙන්න මේ ධර්මයේ දන්නේ නැති කෙනා මෙන්න මේ ඇහැයි රූපයයි චක්කු විඥානයේ රාගෙන් ස්පර්ශ වෙනකොට එතන හටගන්න සම්පස්සේ නිසා ඇතිවන වේදනාවට රැවටින්. රැවටිලා යා අඥාන කමින් කටයුතු කළා නැවත දුක සමුදය වෙන්න ඉඩ හරින්න. ඒ නිසා යාගේ ජීවිතේ හැමදාම කෙලවර තියෙන්නේ. කෙලවර කිව්වහම කෙලවර විතරන්නේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම තියෙන අවසානයේ මරණය තියෙන. මූල ආරම්භයේ ඉඳලම තියෙනවා ජරාව, දිරල යන ස්වභාවය. ඇහැ කන නාසය දිව ශරීරය මනස සියල්ල දිරල යන.
ජරාව තියෙනවා, අප්‍රමාණ ව්‍යාධි තියෙනවා, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස හැඬීම් වැළපීම් අනන්ත අප්‍රමාණයි. අවසානයේ මහා බියකරු මරණය. ඔන්න ආස්වාදී විඳින්න කියලා ලැබිච්ච දේ. මෙලවත් එහෙමයි පරලොවත් එහෙමයි. ආයි ඉපදුනත් ඔය වැරද්ද ඔය විදිහටම සිද්ධ වෙනවා. එහෙනම් පෙර සංසාරෙත් ඔච්චරයි, දැනුත් ඔච්චරයි, මතුත් ඔච්චරයි. නුවණින් බලන්න තුන් කාලෙන් කොයි කාලද ඔබට සැනසීමක් උදා වෙන්නේ මේ ආස්වාදී නිසා? කවදාවත් ලැබෙන්නේ නැහැ. එහෙනම් හොඳම දේ මොකද්ද? ඥානවන්තයන්ගේ තීරණේ. මෙන්න මේ ආස්වාදයේ කෙරෙහි තියෙන චන්දරාගය හිතින් දුරු කිරීමයි. එතනයි නිවන තියෙන්නේ. එහෙනම් අන්න භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ සූත්‍ර දේශනාවෙම ඉතුරු ටිකක්. ඊට පස්සේ උන්වහන්සේ පෙන්නනවා කතමෝච භික්කවේ දුක්ඛස අත්තංගමු. දැන් මෙච්චර විස්තර කළේ දුක්ඛස සමුදය. දුක්ඛ ස්කන්ධය හටගන්නේ කොහොමද කියලා. දැන් දුකෙන් නිදහස් වෙන්න බලාපොරොත්තු වෙන සියලුම පෙන්වතුන් උමනාවෙන් වරණ ටිකට කම් දෙන්න. දැන් මෙච්චර විස්තර කරා වුණ දුක හටගන්නේ කොහොමද කියලා. තමන්ගේ අඥානකම නිසා. ආස්වාදේ කාමයේ සැපයි කියලා හිතන නිසා. දැන් යමෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙන්න මේ කාමයේ ආස්වාදයේ දුකයි. මේ කාමයේ ආස්වාදයේ තමයි අපිව මේ සංසාර මේ ව්‍යසනයට ගොදුරු කරන බිල්ල මේ හැම වෙන්නේ. මේ ආස්වාදයේ මේ කාමයේ පරිහරණය කරන්න ගියොත් තමයි මේ හැකන නාසයේ දිව ශරීරයේ මාස පිනවන්න ගියොත් තමයි දුක් විඳින්න සිද්ධ වෙන්නේ මෙලොවත් පරලොවත් යනාදී වශයෙන්. අත්භවයක් නිර්මාණය වෙන්නේ මෙලොවත් පරලොවක් වශයෙන් යනාදී වශයෙන් ධර්මයේ දැක්කහම ඔහුට මේ සියල්ල ගැන වැටහීමක් ඇති වෙනවා. සියල්ල කිව්වහම ඉතින් එකෙන්කට පැහැදිලි කරන්න බෑ සියල්ල. සියල්ල කිව්වහම සියලුම ආකාරයෙන්. රූපේ චක්කු විඥානීය සමායින්. ඇහැ රූපේ චක්කු විඥානීය චක්කු සම්පස්සේ චක්කු සම්පජ්ජා වේදනා. ඔය විදිහට කන සද්දය සෝත විඥානීය සෝත සම්පස්සේ සෝත සම්පජ්ජා වේදනා. යනාදී වශයෙන් මේ විදිහට සියල්ල ගැන එකකින් 6 බැගින් 6 වරක් 6 36යි. සියල්ල ගැන 35යි. එකකින් 6 බැගින් 6 වරක් 5 35යි තමයි. මෙන්න මේ 35 ගැන එකකින් 5ක් තියෙනවා. ඇහැ, රූපේ, චක්කු විඤ්ඤාණි, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සා වේදනා. ওই විදිහටම කන, සද්දේ, සෝත විඤ්ඤාණි, සෝත සම්පස්සේ, සෝත සම්පස්සා වේදනා. ওই විදිහටම අගට ගියාම මනස, ධම්ම, මනෝ විඤ්ඤාණි, මනෝ සම්පස්සේ, මනෝ සම්පස්සජා වේදනා. මේ විදිහට 35යි. මෙන්න මේ 35 පිළිබඳව යථාර්ථය නුවණින් දකින කෙනා කල්පනා කරනවා මේ 35 අතීතයේ පැවතිය දුකක්මයි. මේ 35 වර්තමානයේ පැවතිය දුකක්මයි. මේ 35 අනාගතයේ පැවතිය දුකක්මයි. මේ 35 ත්‍රිකාලයේම දුකක්මයි. එහෙනම් මේ 35 පිළිබඳ චන්දරාගෙන් නිදහස් වුණා කියන්නේ ත්‍රිකාල දුකෙන් නිදහස්. තුන් කාලෙම දුකින් නිදහස්. සදාතනික වශයෙන්ම දුකින් නිදහස් වෙදාට. එහෙනම් දුකින් නිදහස් වෙන්න පුළුවන් මාර්ගය Taman තුළම පිහිටා තියෙනවා ඥාන මාර්ගය. ඒ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමයි වැදගත්. ඒ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න නම් බණ අහන්න ඕන හොඳට. එතකොට මේ මාර්ගය Tamanට දකින්න ලැබෙනවා. එහෙනම් පින්වතුනි මේ විදිහට බණ අහලා දැන් ඔන්න සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි කියලා තේරුම් ගත්ත බුද්ධ ශ්‍රාවකයා කල්පනා කරනවා මේ ඇහැ හේතුවක් නිසා සකස් වුණේ. අහේතුකව සකස් වෙච්ච එකක් නෙවෙයි. එහෙනම් මේ ඇහැ හේතුඵල වශයෙන් සකස් වෙච්ච මායාවක් විතරයි. මේ කනත් එහෙමයි හේතුඵල මායාවක්. ඒ විදිහට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන සියල්ල ගැන තේරුම් ගන්න. ඒ වගේම තේරුම් ගන්නවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන බාහිර ආයතන ගැන සියල්ල ගැන තේරුම් ගන්නවා මේ විදිහට ගැඹුරින්. ගැඹුරින් තේරුම් ගන්නවා. ඊට පස්සේ චක්කු විඥානි සෝත විඥාන ආදී විඥාන ගැන තේරුම් ගන්නවා. මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභයි කියලා තේරුම් ගත්තාම මොකද වෙන්නේ? අන සියල්ල ගැන තියෙන චන්දරාගය යල්ම හිතින් දුර වෙලා යනවා. සියල්ල ගැන තියෙන චන්දරාගය දුරු වුණාම මොකද දැන් වෙන්නේ? ඔන්න බලන්න දැන් වෙන වැඩි. දැන් අපි බලමු දුක්ඛ ස්කන්ධය අවසන් වෙන්නේ කොහොමද කියලා. ඔන්න බලන්න. දැන් බුදු පියාණන් වහන්සේ ඉස්සෙල්ලා පෙන්වා දුන්න දුක්ඛ ස්කන්ධයේ සමුදය වෙන්නේ කොහොමද කියලා දැන් පෙන්වා දෙනවා දුක්ඛ ස්කන්ධය අවසන් වෙන්නේ කොහොමද කියලා. කතමෝච භික්කවේ දුක්ඛස්ස අත්ථංගමෝ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තීනං සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා වේදනා පච්චය තණ්හා කියන තැනට නිකන් ඉන්නේ සමාවෙන්න ඕනේ. වේදනා පච්චය තණ්හා කියන තැනට නිකන් ඉන්නේ නැහැ. කොහොමද එන්නේ? මෙන්න මෙහෙමයි එන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තීනං සංගති පස්සෝ පස්සපච්චය වේදනා. දැන් පෘථග්ජනයේ තුල නම් මොකද එන්නේ? වේදනාවෙන් එහා පැත්තට වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව කියලා එතනින් එහා පැත්තට චක්‍රි දුවනවා. හැබැයි ආර්ය ශ්‍රාවකයෙක් ගෙනන් දැන් මොකද වෙන්නේ?
එයා අවබෝධයෙන් ඉන්න නිසා මෙන්න මේ තමන් තුළ තවමත් රාගය තියෙන නිසා. රාගය තමන් තුළ තවමත් තියෙන නිසා. දැන් රහතන් වහන්සේගේ නම් ඔතනින් මොක ඉවර වෙනවා කොතනින්ද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන තැනින් ඒ ක්‍රියාවලිය අවසන්. රහතන් වහන්සේ. මක් නිසාදයක්? රහතන් වහන්සේ තුළ රාග මාත්‍රයක්වත් නැහැ. හැබැයි මේ කියන්නේ කා ගැනද? මේ කියන්නේ ආර්ය ශ්‍රාවකේ. ඒක එයාගේ තාම රාගේ අවසන් වෙලා නැහැ. ඒ නිසා එයාගේ චක්‍රය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන තැනින් නතර වෙන්නේ. එහෙනම් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. මොකද අවිජ්ජාව තියෙන නිසා එයාගේ අවිජ්ජාව තියෙන නිසා එයාගේ ස්පර්ශය තුල යම් කිසි ආකාරයක සෝමනස් සහගත සුඛ වේදනාවක් හට ගන්නවා. මොකද රාගය තියෙනවා. දැන් පටිසමුපාදේ ඔතෙන් දෙනකම් මේ අහම්බෙන් මැදින් යනවා නෙමෙයි. මුල ඉඳලම එන්නේ. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සු. අන්න පස්ස පත්‍ය වේදනා. එහෙනම් ආර්ය ශ්‍රාවකයා උනත් අනාර්ය ශ්‍රාවකයා උනත් ඔය ස්පර්ශය කියන අවස්ථාවට එනකන් අවිජ්ජාවේ ඉඳලම ඇවිල්ලා තියෙන්නේ දැන්. එහෙනම් අවිජ්ජාවේ ඉඳලම ඇවිල්ලා නම් තියෙන ස්පර්ශය කියන තැනට එනකොට රාගයේ මාත්‍රයක් හරි තියෙන ආර්ය ශ්‍රාවකෙක් නම් මොකද වෙන්නේ? ස්පර්ශය කියන තැනින් නිරුද්ධ වෙන්නේ. හොඳට තේරුම් ගන්න. ස්පර්ශය කියන තැනින් නිරුද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශය කියන තැනින් සියල්ල නිරුද්ධ වෙන්නේ අරිහතුන් වහන්සේ. මොකද රාග මාත්‍රයක්වත් නැහැ. එහෙනම් රාග මාත්‍රයක් හරි තියෙනම් මොකද වෙන්නේ? ඒ මට්ටමට ස්පර්ශය කෙරෙටු වෙන්නේ. ඒ මට්ටමට ඒ රාගෙන් ඒ රූපේ ස්පර්ශ වෙන්නේ. ඒ රූපය ඒ හිතින් ඒ රූපය ස්පර්ශ වෙන්නේ. එහෙනම් පින්වතුනි රාගය අපි හිතමුකෝ සෝවාන් පුද්ගලයෙක් කියලා එහෙම නැත්නම් සකදාගාමි පුද්ගලයෙක් කියලා. මෙන්න මේ සකදාගාමි හෝ මේ සෝවාන් හෝ සකදාගාමි හෝ පුද්ගලයාටත් විපාක වශයෙන් හෝ යම්කිසි ආකාරයෙන් අර විදිහට රූපයක් මුණ ගැහුනොත් දැන් මොකද වෙන්නේ? ඔහු තුල අවිජ්ජාව පවතින නිසා යම් මට්ටමකට හරි ඒ මට්ටමට රාගෙන් ස්පර්ශ වෙන අර රූපේ. ඒ නිසා මොකද වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියන තැනට කයි යනවා. රාග සම්පස්සේ දක්වා යනවා. එතනින් නොනැවති පස්සපච්චය වේදනා කියලා අන්න සෝමනස් සහගත සුඛ වේදනාවත් හට ගන්න. එහෙනම් එතෙන් දෙනකම් යනවා. විපාක වේදනාව සකස් වෙන තැනට යනවා. මක්නිසාදයක් අවිජ්ජාව තෘෂ්ණාව ඔහු තුළ පවතින නිසා. එහෙනම් ආර්ය ශ්‍රාවකයාට මෙන්න මේ චක්‍රේ නතර කරගන්න පුළුවන් පහසුවෙන්ම ඔන්න ඔය තණ්හා කියන අවස්ථාවේ. මොකද එයා කරන්නේ? එයා කරන්නේ මොකද්ද? මෙන්න මේ ආස්වාද වේදනාව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් නුවණින් මෙනෙහි කරන්න පටන් ගන්නවා. එයා කොහොමද ඒක ප්‍රගුණ කරමින් ඉන්නේ දවස ගානින්. මොහොතක් ගානින්ම දවස ගානින්ම එයා ප්‍රගුණ කරනවා මොකද්ද? ආස්වාදේ ආදීනව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් නුවණින් දකිමින් වාසය කිරීම. ඒ ආර්ය මාර්ගය. දැන් මේ අභ්‍යාසය නිසා මේ කුසලයේ නිසා මොකද වෙන්නේ? යම්කිසි සැප වේදනාවක් හට ගන්නකොටම අන්න විදර්ශනා ඥානෙ නැగిලා එනවා. ඒක නිකම්ම නැగిලා එනව නෙවෙයි පුරුදු කරගත්ත කෙනෙක්ට විතරයි. අවබෝධයෙන් මාර්ගය අනුගමනය කරපු කෙනෙක්ට විතරයි. නැති කෙනෙක්ට ඉන්නේ නැහැ. නැති කෙනෙක් ඔය ආස්වාදයට අහු වෙනවා. ඔන්න ඔතනදි තමයි ගොඩක් අය අහන්නේ හාමුදුරනේ දැන් මෙහෙම අපිට ධර්මයේ ගැන වැටහීමක් තියෙනවා. අවබෝධයක් තියෙනවා. ඒත් අපි සමහරලාට මේ ආස්වාදයට අහු වෙලා ටිකක් දුර ගියාට පස්සේ සිහිය එන්නේ කියලා. ඉතින් ඒක ධර්මයේ වැරද්දක් නෙවෙයි තමන්ගේ වැරද්දක් ඒක. ඒ කියන්නේ ධර්මයේ භාවිත කළේ නෑ හරියට. භාවිත කළා නම් අන්න අර ස්ථානෙදිම සිඳ ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ආස්වාදයට අහු වෙලා යම්කිසි දුරක් ගිහිල්ලා පස්සේ දැන් පාරිදි ආස්වාදයක් දැන් පාරිදි මුණ ගැහෙන රූපයක්. ඒ රූපෙන් ආස්වාදි විඳලා පාරේ ඉඳලා ගෙදර යනකම්ම අතරමඟත් ඔය ගැන හිත ගිහිල්ලා ආස්වාදෙම ඉඳලා ගෙදර ගිහිල්ලා කල්පනා කරාට හරියන්නේ අනේ මට වෙච්ච දෙයක් අයියෝ මෙච්චර ධර්මයේ දැනගෙන ඉඳලා මම මේ රූපයට අහු වුණානේ ඒ සද්දයට ගන්ධයට රසයට ස්පර්ශයට ධර්මයට අහු වුණානේ ඒ පරිබාහිර හේතුවට මම අහු වුණානේ කියලා ගෙදර ගිහින් කල්පනා කරට වැඩක් තියනවද? අර සිංහලේ තියෙනවා කියමනක් මොකද්ද? අර මුවා පැනලා ගියාට පස්සේ වැද්දා ගිහිල්ලා ගෙදර තිබිච්ච මුවහමඩ තඩි බෑවලු. දැන් ඇති වැඩක්ද කරලා තියෙන තේරුමක් ඇති වැඩක්ද? මුවා පැනලා ගියාට පස්සේ ගෙදර තියෙන මේ මුවහමඩ තඩි බෑවා කියලා ඇති වැඩක් තියෙනවද? ඒ වගේ ගොඩක් අය කරන්නේ මොකද්ද? අර ආස්වාද මොහොත එළමෙනකොට ඒක හොඳට භුක්ති විඳලා පස්සේ කියන බොරුවට මට ආස්වාදයේ ඉස්සරහා මෙල්ල කරගෙන එම තේරුම්
ඒක නැත්තම් මට සිහිපත් වුණේ පස්සේ තමයි මතක් වුණේ කියලා. ඉතින් ඒ උත්තර බලන්නකෝ මොන තරම් ලද බලඳ ලාමක උත්තරද. ලැජ්ජ වෙන්න එපා මිනිස්සෙක් ඒ වගේ කතාවක් කියන්නේ. Taman ධර්මයේ හරියට අනුගමනය කරන්නේ නැති බවටයි සාධකේ. එහෙනම් කරන්න ඕනේ වැරද්ද දුරු වෙන්න. දිගින් දිගට මේ ආස්වාදයේ ආදීනව නෝනින් දකිමින් වාසය කරන්න. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ විදර්ශනා ඥානීය බහුල වශයෙන් වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අන්න ඔය කියන අවස්ථාවේදී තමන් තුළ අවිජ්ජාව තිබුණා. අවිජ්ජාව තියනවා කියන්නේ රාගය තියනවා කියන එක. අවිජ්ජාව තිබුණත් රාගය තිබුණත් විපාකයක් වශයෙන් යම්කිසි රූපයක් මුණ ගැහිලා ඒ රූපේ ආස්වාදනීය රූපක් සැප රූපයක් නේ කියලා පෙනුණා. ආර්ය ශ්‍රාවකයට පුළුවන් එතනින් එහාට යන්න නොදී නවත්ත ගන්න. කොහොමද? ඊට පස්සේ උට පුළුවන් එතනින් එහා පැත්ත විදර්ශනා ඥාණයෙන් අර රූපයත් ආස්වාදයත් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් නුවණින් දකිමින් වාසය කරන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මෙන්න මේ දේ. ඔන්න බලන්න. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගතිය පස්සෝ පස්සපච්චය වේදනා කියන තැනටකන් චක්‍රය යනවා. එතෙන්ට ගියාට පස්සේ මොකද වෙන්නේ? අන්නර විදර්ශනා ඥානෙ නිසාම දැන් මොකද වෙන්නේ? තණ්හා තස්සය යෝ තස්සා ඒව තණ්හා අශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධා කියලා නිරුද්ධ වෙනවා. එතනින් හැබැයි චක්‍රය දුවන්නේ නැහැ. ඒකයි ඔබට ඉස්සෙල්ලම පැහැදිලි කරේ කලිනුත් මේ චක්‍රය නිරුද්ධ වෙනකොට චක්‍ර නිරුද්ධ වෙනකොට ඉස්සෙල්ලම නිරුද්ධ වෙන්නේ තණ්හා පැත්තෙන්. අවිජ්ජා පැත්තෙන් නෙවෙයි. අවිජ්ජාවත් යම් තාක් දුරකට ක්ෂය වෙනවා. හැබැයි මේ චක්‍රය නිරුද්ධ වීගෙන ඉන්නේ තණ්හා පැත්තේ ඉඳලා. ඉස්සෙල්ලම දුර වෙන්නේ තණ්හාව. අවිජ්ජාව නෙවෙයි. අවිජ්ජාව දුර වෙන්නේ අවසානයේ. අනේක නුවණින් දකින්න ඕනේ. ඉස්සෙල්ලම දුර වෙන්නේ තණ්හාව. ඒකයි මේ පෙන්වන්නේ. මෙතන. එකපාරටම අවිජ්ජා කියන තැනින් නතර කරන්න බෑ. ඔන්නෝක හොඳට දැනගන්න ඕන වැද්දගත් සියුම් දහම් කාරණාව. ගොඩක් අඩි දින ප්‍රශ්නයක් මොකක්ද? මෙච්චර ධර්මයේ දන්නෝ ඒත් මට තාම සමහරලාට මේ රූප දැක්කම ආස්වාදයක් දැනෙනවා. දැනෙනවා තමයි. දැනින් නැති වෙන්න නම් රාගේ ෂේ වෙන්න ඕන. රාගක්කෝ නිබ්බාණං වෙන්න ඕන. එහෙනම් රාගේ යම් මට්ටමකට තියෙද්දි අපි කොහොමද කියන්නේ? රාගේ යම් මට්ටමකට පවතිද්දි අපි කියනවා අවිජ්ජාවයි තෘෂ්ණාවයි යම් මට්ටමකට තියෙද්දි අපි කියනවා ඉතින් මෙච්චර මේ ධර්මය ගැන මම දැනගෙන ඉන්නවා ඒ වුණාට මට තාම මේ රූපයක් දැක්කම ආස්වාදයක් දැනෙනවා නේ කියලා. ඉතින් දැනෙනවා තමයි. ඒ ගැන කලබල වෙන්න එපා. ඉස්සෙල්ලා දුරු වෙන්නේ ඒ ආස්වාදයක් දැනෙන ස්වභාවය නෙවෙයි. ඉස්සෙල්ලා දුරු වෙන්නේ අන්නේ ආස්වාදයේ කෙරෙහි හටගන්න ඇල්ම. ඊට පස්සේ ඔබ පුරුදු වෙනවා ධර්ම මාර්ගය ගමන් කරනකොට දිගින් දිගට ඉස්සරහට යනකොට ඇල්මෙන් තොරව ආස්වාදයක් අත්විඳින්න. ඔබට අත්දකින්න පුළුවන් වෙනවා. එක සැරේ නෙවෙයි. හිමින් හිමින්. තණ්හාව හටගන්නේ නැහැ. විදර්ශනා ඥානය නිසා නැත්තම් චක්‍රය දුවන එතන ඉඳලා. අන්නේ ව්‍යසනින් ගැලවෙන්න තමයි හැමතිස්සෙම අර සතර සතිපට්ඨානෙ පිහිටාගෙන ඉන්න කියන්නේ පුළුවන් තරම්. පුළුවන් තරම්. සතර සතිපට්ඨානෙ පිහිටා හිටියා කියලා 100%ක් එක සැරේම අවිජ්ජාව දුරු වෙන්නේ නැහැ. අවිජ්ජාව දුරු වෙන්නේ නැති නිසා විපාක වශයෙන් හරි ඉදප්පච්චේතා නැත්තම් මේ අවිජ්ජාවෙන් සොයාගෙන යනකොට හරි ඒ රූප මුණ ගැහෙද්දී රූප නිසා රූප ගවහම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සියල්ල. ඒ නිසා හටගන්නවා යම්කිසි ආස්වාදයක්. ඒකට සැලෙන්න යන්න එපා. ඒ මොහොතේදී මේ ආස්වාද විදර්ශනා කරන්න. එතකොට මොකද වෙන්නේ? යෝ තස්සයව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ ආස්වාදයේ කෙරෙහි ඇල්මක් හිතේ වැඩුන් නැත්තම් දැන් මොකද වෙන්නේ? ඇල්මක් වැඩින්නේ නැති හිතේ උපාදාන බහගන්නේ නැහැ. එහෙනම් තණ්හා නිරෝධ උපාදාන නිරෝධා. අන්න එහෙනම් උපාදාන නිරුද්ධ. එහෙනම් කාම උපාදාන, ditthi උපාදාන, භව උපාදාන, ඊළාට අත්වාද නොහොත් ඒ අවිජ්ජා උපාදාන සියල්ලම නිරුද්ධයි. දැන් උපාදාන නිරෝධෝ භව නිරෝධා. ඔබ නුවණින් කල්පනා කරන්න මෙහෙම දෙයක්. ඔබේ ජීවිතය ඇලුම් කරන්න කිසිවක් නැත්තම්. ඔබේ ජීවිතේ ඔබට ඇලුම් කරන්න කිසිම රූපයක් නැත්තම්, සද්දයක් නැත්තම්, ගන්ධයක් නැත්තම්, රසයක් නැත්තම්, ස්පර්ශයක්, පහසක් නැත්තම්, අදහසක් නොහොත් ධර්ම නැත්තම් කිසිවක්ම නැත්තම් එදාට බලන්න ඔබේ සිතේ ස්වභාවය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඇලුම් කරන්න කිසිම රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, අදහසක් නැත්නම් එදාට ඒ සිත විවේකී. ඒ හිතේ ඇල්මක් නැහැ එදාට. තණ්හා විපමොත්තස්ස නත්ති සෝකුකුතෝ භයං. ඒ හිතේ ශෝකයක් බයක් හටගන්න හේතුවක් නැහැ එදාට. නත්ති සෝකෝ ශෝකයක් නැත කුතෝ භය මොන බයත් එදාට. එහෙනම් දැන් මේ මොහොතේ වුණත් ඔබේ හිතේ බයක් ශෝකයක් පවතින්නේ ඇයි කියලා බලන්න. ඔය තණ්හාව නිසා. ඒක මොකක්ද? පංචකාම ආස්වාදයේ කෙරෙහි ඇති ඇල්ම.
ඒ ඇල්ම නිසා හටගත්ත ලෝකය. දැන් ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවන්න නිකම් බෑනේ. ඒකට අවශ්‍ය පණ ඇති පණ නැති දේවල් ටිකක් ජීවිතේ ලං වෙන්න ඕන. පුද්ගලයෝ ලං වෙන්න ඕන. සත්ත්ව පුද්ගලයෝ ලං වෙන්න ඕන ජීවිතේට. ඊළඟට ද්‍රව්‍ය වස්තු ලං කරගන්න ඕන ජීවිතේට. මෙහෙම ගොඩාක් දේවල් ගොඩක් අද අපේ ජීවිතේ දින වටේට ඇලුම් කරන දේවල්. දැන් මේ වෙලාව බණ අහනවා මෙතන වාඩි වෙලා. දැන් මෙහෙම බණ අහගෙන ඉන්නකොට කොහෙන් හරි කෝල් එකක් ආවොත් හදිසියවත් මෙන්න ඔබ ප්‍රිය කරන දෙයක් නැති වුණා කියලා. දැන් බලන්න ශෝකයේ භය කොච්චර හටගනීද? ඒ නැති වුණා කියන දේ ස්වභාවය අනුවයි ශෝකයේ භය තරම තීරණය වෙන්නේ. එහෙනම් කල්පනා කරන්න ඔබ ඇලුම් කරන දේවල් විශාල ප්‍රමාණයක් මේ ලෝකේ තියෙනවා. සෑහෙන රූප ගොඩක්, ශබ්ද ගොඩක්, ගන්ධ ගොඩක්, රස ගොඩක්, ස්පර්ශ ගොඩක්, අදහස් ගොඩක්, ධර්ම ගොඩක් ඔබේ ජීවිතේ තියෙන. ඔබ මහා ඒ පැත්තේ මහා පෝසතෙක් කියමුකෝ. සෑහෙන ඇලුම් කරන දේවල් ගොඩක් ජීවිතේ තියෙනවා. එහෙනම් සෑහෙන ප්‍රමාණයක් ඇලුම් කරන දේවල් ජීවිතේ තියෙනවා නම් ඒ කියන්නේ ඔබට දුක් වෙන බොහෝ හේතු ගොඩක් වටපිටාවේ තියෙනවා. එහෙනම් අපි හිතමුකෝ මේ වගේ බණහන වෙලාවක වුණත් අර එදා අර බන්දුල මල්ලිකාව දානි බෙදමින් ඉඳිදී පණිවිඩය ආවේ සැමියයි දරුවෝ 32 දෙනයි මලා කියලා. ඒත් අය තමන් කරන වැඩේ නතර කළේ නෑනේ. දිගටම දානි බෙදාගෙන ගියා. නතර කළේ නෑ. කොහොම කතා තියෙන ඕන තරම් කියන්නේ. ඔබගේ හිතටත් ওই වගේ පණිවිඩයක් දැන් ආවොත් පුළුවන් ද සවතුරටත් බණහන්. අන්න ඔබ ප්‍රිය කරන යමක් නැති වුණා. යම් කිසි පුද්ගලයෙක් හෝ ඒවා නැත්නම් ප්‍රපංච වස්තුවක්, ද්‍රව්‍යයක් වස්තුවක් වේවා නැති වුණා කියලා කිව්වොත් දැන් මොනතරම් චලනයක් හිතේ හටගන්නවද? දැන් සිතේ කොයිතරම් ශෝකයක් හටගනීද? භයක් හටගනීද? හිතලා බලන්න. එහෙනම් ප්‍රිය කරන දේවල්, ඒ කියන්නේ ඇලුම් කරන දේවල් වැඩි වෙන්න ජීවිතේ දුක වැඩි. එහෙනම් ඇලුම් කරන දේවල් මධ්‍යස්ථ වශයෙන් තිබුණොත්, මධ්‍යම ප්‍රමාණයට තිබුණොත් එහෙනම් දුක හට ගන්නවා මධ්‍යම ප්‍රමාණයට. එහෙනම් ඇලුම් කරන දේවල් සුළු වශයෙන් තිබුණොත් දුක හට ගන්නවා සුළු වශයෙන්. එහෙනම් ඇලුම් කරන කිසිවක් ලෝකේ නැත්තම් එහෙනම් එදාට දුක හටගන්නේ නැහැ හිතේ. අන්න දුක අවසන් එදාට. එහෙනම් ඒ දුක අවසන් වෙන්නේ අහම්බෙන් නෙවෙයි. දුක අවසන් වෙන්න නම් මෙන්න මේ තණ්හාව, මේ සැප වේදනාව කියලා හිතෙන ඇල්ම හිතින් සම්පූර්ණයෙන්ම දුරු වෙන්න ඕන. දුරු වෙච්ච දවසට මොකද වෙන්නේ? තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධය යන දිවසෙන් හිත කිසිවක් තදින් අල්ලගන්නේ නැහැ දාට. අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. ජීවත් වෙනවා තමයි. හැබැයි කිසිවක් හිතින් තදින් අල්ලගෙන නෙවෙයි. කිසිම රූපයක්වත්, සද්දයක්වත්, ගන්ධයක්වත්, රසයක්වත්, පොට්ටබ්බයක්වත්, අදහසක්වත් තදින් අල්ලගෙන නැහැ. තව විදිහට කිව්වොත් කිසිම රූප වේදනා සංඥා සංකාර විඥාන කිසිවක් හිතින් අල්ලගෙන නැහැ දාට. හිත අත්හැරලා සියල්ල. අන්න එයමයි හිතේ නිදහස විමුක්තිය. එහෙනම් බලන්න විමුක්තිය කියන එක නිදහස, සදාතනික සැනසීම තමන් තුළම පවතිනවා. එය තමන්ට අහිමි වෙලා තියෙන ඇයි කියලා බැලුවොත් තමන්ගේම වරදක් නිසා. මොකක්ද ඒ වරද? ශ්‍රී සද්ධර්මයේ නිවැරදිව කන් දුන්නේ නැහැ. ශ්‍රී සද්ධර්මයේ නිවැරදිව කන් නොදුන්න නිසායි ඔබ තුළ මේ දුක පවතින්නේ, නොනිදහස පවතින්නේ, අඥානකම පවතින්නේ, අනන්ත සංසාර දුක්ඛ ස්කන්ධයක් ඔබ අවට ගැවසින්නේ. එහෙනම් මේ සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මෙන්න මේ අතහාර්ථය තේරුම් අරන් මෙන්න මේ කාමයේ ආස්වාදයේ දුකයි කියලා අවබෝධ කරගත්තොත්. එහෙනම් පින්වතුනි අන්න ඒ විදිහට කටයුතු කරන ආර්ය ශ්‍රාවකයාගේ තණ්හාව ෂේ වෙනවා. තණ්හා නිරෝධ උපාදාන නිරෝධ. එහෙනම් හිතින් තදින් බැහැ ගන්න කිසිවක් නැත්නම් ඔබේ ජීවිතයේ ඔබට ඇලුම් කරන්න කිසිවක් නැත්නම් ඔබේ හිත බැඳිච්ච තැනක් නැත්නම් එහෙනම් ඔබේ මනස, වචනය, කය කායෙන්ද හේතුවක් නැහැ. එහෙනම් මනසින් රාගෙන් දේශයෙන් මොහෙන් යුක්තව හිතන්න අවශ්‍ය නැහැ. වචනෙන් රාගෙන් දේශයෙන් මොහෙන් යුක්තව කතා කරන්න අවශ්‍ය නැහැ. කයෙන් රාගෙන් දේශයෙන් මොහෙන් යුක්තව කටයුතු කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඇලුම් කරන කිසිවක් නැති තැන, හිත බැඳිච්ච කිසිවක් නැති තැන එහෙනම් රාග දේශ මොහ චේතනා උපදින්න හේතුවක් නැහැ. රාග දේශ මොහ චේතනා උපදින්න නැති තැනක කර්මය සකස් වෙන්න හේතුවක් නැහැ. කර්මය සකස් වෙන්නේ නැති තැනක කර්මය එහෙනම් කර්මය රැස් කරගෙන පැවතිච්ච කර්ම භවය කියන ස්වභාවය අපේ හිතට අදාළව ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ කිව්වේ
අවසන් වෙලා යනවා. නූපදින තත්ත්වයටපත් වෙනවා. ක්ෂය වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔබ ඒ වගේ මානසිකත්වයක් තුල නම් ඔබ බිය යන්නේ. ඒ වගේ මානසිකත්වයක් කියලා කියන රහතන් වහන්සේ. ඒ කිව්වේ රාගයේ දේශයේ මෝහයේ මාත්‍රයක්වත් නැත්තම් ඒ රහතන් වහන්සේ. එහෙනම් ඒ වගේ චිත්තයක් නම් මරණයටපත් වෙන්නේ. උන්වහන්සේටත් උරුම ආයුෂ කාලයක් තියෙනවනේ. ඒක අවසන් වෙනවා. ඒක අවසන් වෙනකොට මොකද වෙන්නේ? ඒ හිත අවසන් වෙලා යනවා. ඒ හිත අවසන් වෙන්නේ කොහොමද? සදහටම. ඇයි ඒ හිතට හැකියාවක් නැහැ නැවත භවයක් හදාගන්න. අත්භවයක් හදාගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? සදහටම උන්වහන්සේ පරිනිර්වාණයටපත් වෙන ආයු උපදින්නේ. භව නිරෝධෝ ජාති නිරෝධා. භවේ නිරුද්ධ නම් ජාතියත් නිරුද්ධයි. ඒ කියන්නේ ආයු උපතක් නැහැ. භවය කිව්වේ මෙන්න මේ කර්ම ශක්තිය රැස් වෙලා තියෙන ස්වභාවය අපේ හිතේ. කර්ම භවය කියලා එකට කියන්නේ. ඒකේ තමයි අපි කරපු හොඳ දේවල් නරක දේවල් පින් පව් වශයෙන් සටහන් වෙලා තියෙන්නේ. ඒ ශක්තියෙන් තමයි නැවත අත්භවයක් හදන්නේ. එහෙනම් අපි මෙන්න මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ රාගයේ දේශයේ මෝහය දුරු කරාම මෙන්න මේ කර්ම භවය කියන ස්වභාවය නැත්තටම නැති වෙලා යනවා හිතින්. එතකොට ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ බණහන් ඉස්සෙල්ලා කරගත්ත පාප කර්ම ධර්මාබෝධය ලබන්න ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච පව්කම් ඒවා සියල්ලත් එක්කම තමයි සුන්නත් දූලි වෙලා යන්නේ. දැන් උදාහරණයක් අටුවක අපි වී දාලා තියෙනවා. වී දානවා අපි. අටුවක තියෙනවා අවුරුදු අපි හිතමු 10කට ඉස්සෙල්ලා එකතු කරපු වීත් ඕකේ තියෙනවා. එතකොට අවුරුදු 5කට ඉස්සෙල්ලා ඕකේ තැම්පත් කරපු වීත් තියෙනවා. අවුරුද්දකට ඉස්සෙල්ලා තැම්පත් කරපු වීත් ඕකේ තියෙනවා. ඒ වගේම මේ ඊයේ පෙරේද ගොයන් කපලා තැම්පත් කරපු වීත් ඕකේ තියෙනවා. එහෙනම් ඔය අටුවේ තියෙන වසර ගානක වී. දැන් අපි ඔය වී අටුව කඩලා විනාශ කරොත් එතකොට විනාශ වෙන්නේ මේ ඊයේ පෙරේදා ගොයන් කපලා ගෙනාපු වී ටික විතරයිද? නෑ. අතීතයේ අම්තා කාලෙකදී අපි මේ අටුවේ වී ටිකක් තැම්පත් කරලා තිබුණා. අපි වසර 10ක් හරි 20ක් හරි ඊටත් වඩා වැඩි කාලයක් හරි ඒ වී ටිකත් විනාශ වෙලා යනවා. ඒ වී ටිකත් විනාශ වෙනවා. ඒ වගේම අපි මේ ඊයේ පෙරේද ගෙනාපු වී ටිකත් විනාශ වෙනවා. අටුව කාලලා විනාශ කරාම. ඒ වගේ මේ කර්ම භවයේ නිරුද්ධ වුණාම අතීතයේ ඉඳලා විපාක නොදුන් කර්ම ශක්තියත් අහෝසි වෙලා යනවට කියන අහෝසි කර්ම. අහෝසි වෙලා යනවා. ඉතින් මේ කර්ම විශ්ය ගැන කියනකොට වෙන විෂය නිසා දැන් මේ වෙලාව ගැන කියන්නේ නැහැ ගොඩක් ගැඹුරුයි. නමුත් අපි දැනගන්න ඕන මට්ටමට දැනගත්තාම ඇති. එහෙනම් පින්වතුනි අප ඔන්න ඔබ නුවණින් තේරුම් ගන්න ඔබ මෙතෙක් ඔබේ ජීවිතේ කොච්චර පව්කම් සිද්ධ වුණා. අම්මා තාත්තා මරලා නැත්තම් ඔබට මේ කියන ධර්මය අවබෝධ වෙනවා. මොන අවබෝධයද? මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන මේ කාමී ආස්වාදයේ දුකයි කියන අවබෝධය ඔබට ලැබෙනවා. එහෙනම් පින්වතුනි ඒ අවබෝධය ළඟා කරගන්න පුළුවන් වුණොත් ඒ අවබෝධය යුක්ත අපිට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණොත් අතීතේ කොච්චර පව්කම් සිද්ධ වෙලා තිබුණත් ප්‍රශ්නයක් නැහැ. කොච්චර පව්කම් සිද්ධ වෙලා තිබුණත් කොච්චර අත්‍යර්ථ සිද්ධ වෙලා තිබුණත් කොච්චර දුස්චරිතය දුණත් ඔබ බය වෙන්න එපා. ඔබට දුකක් අත් වෙන්නේ නැහැ. ඔබ අවබෝධ කරගන්න ඕනේ මේ කාමී ආස්වාදයේ දුකයි කියලාමයි. මොකද ඒකට හේතුව කවුරුවත් මේ ලෝකෙ සුද්ධවන්තයෝ නැහැ. රහතන් වහන්සේලාගෙන් මෙහා. රහතන් වහන්සේලා හැර රාග දේශ මොහ මාත්‍රයක් හරි තියෙන ආර්ය ශ්‍රාවකේටවත් සුද්ධවන්ත කියන නාමය දෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි කවදාවත් බණ අහපු නැති අසරණ පෘථග්ජන මිනිස්සු ගැන මොකක් කියන්නද? ඔවුන් කොහොමද අසුද්ධවන්තයෝ? ඒ නිසා ඕනම කෙනෙක් සංසාරේ ඉන්නේ වැරදි කරුවෙක් වශයෙන්. අපි සියලුම දෙනා වැරදි කරුව වශයෙන් අපරාධ කරුව වශයෙන් තමයි සංසාරේ ආවේ. එහෙම එන ගමන් කවදා හරි කල්යාණ මිත්‍රයෙක් අපිට මුණ ගැහුණා. ඒ කල්යාණ මිත්‍රයා කිව්වා මෙහෙම නෙවෙයි. පිනක් දහමක් හරි කරගනින්න. කොහොම පව් කර කර යන්න එපා. පිනක් දහමක් කරගෙන සුගතියකටවත් වරෙල්ලා. පව් කරොත් එහෙම දුගතියට යන්නේ. පින් කරොත් සුගතියට එනවා කියලා. ඒ කියපු උතුම් වූ අවවාදයට කන් දීලා අපි පින් කරගෙන සුගතිය ඉපදුණා. සුගතිය ඉපදුණත් නිවනක් මුණ ගැහුන්නේ නැහැ. එතකොට කල්යාණ මිත්‍රය අපිට කිව්වා යහපත් මිනිසු මුණ ගැහිලා කිව්වා මිනිසුනේ පින් කරාට විතරක් මදි. කුසලයක් වඩන්න ඕන. ඒ නිසා උඹලා කවදා හරි දවසක නිවන් දකින්න අදිෂ්ඨාන කරපල්ලා. මේ සියලු සංසාර දුකෙන් නිදහස් වෙන්න අදිෂ්ඨාන කරපල්ලා. ඒ අදහසින් පින් කරපල්ලා. එදාට උඹලට කුසලයේ මුණ ගැහෙයි කියලා. ඒ අර්ථයෙන් අපි ඊට පස්සේ පින් දහම් කරන්න ගත්තා නිවන අරමුණු කරගෙන. එහි ප්‍රතිඵලයක් වශයෙන් උයි මේ බණපදය අහන්න ලැබුණේ. මනතු මේ අහම්බෙන් අහන්න ලැබුණා නෙමෙයි බණ.
එහෙනම් ඒ ධර්මයේ ඇහිච්ච වෙලාව අපි නුවණින් ඒ ධර්මයේ හොඳින් පසක් කරගෙන කටයුතු කළොත් අපිට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ කියන සංසාර ව්‍යසනින් ගැලවෙන්න. එහෙනම් පින්වතුනි අන්න ඒ අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එහෙනම් මෙන්න මේ ආස්වාදයේ ආහාර්ථය නුවණින් දකින ශ්‍රාවකයා මොකද කරන්නේ? මෙන්න මේ ආස්වාද වේදනාව ගොඩනැගෙන මොහොතේම විදර්ශනා ඥාණයෙන් ඒක දැකලා ඒ තණ්හාව ශේ කරගන්නවා. ඒ ආස්වාදයේ කෙරෙහි ඇතිවෙච්ච ඇල්ම දුර වෙනවා. මෙන්න මේ දහම් කාරණාව අපට දකින්න හම්බ වෙනවා ඇති මේ මග වඩන අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට. මොකක්ද? ඔබට පේනවා ඇති මෙන්න මෙහෙම ස්වභාවයක් ඔබ තුලින්. මොකක්ද? යම් යම් ආස්වාදයන් ඔබ විඳිනවා තාම. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් යන දිවසෙන් අඩු වැඩි වශයෙන් ආස්වාදයන් විඳිනවා. තාමත් විඳිනවා පරණ ආස්වාදයන් සමහරට විඳිනවා කියමුකෝ. හැබැයි වෙනදා වගේ ඇල්මක් නෑ දැන් ඒක. ඒ කියන්නේ අනේ මේ මහා වටිනා ආස්වාදේ කොච්චර වටිනවද මේ රූපේ. අනේ මේ කොච්චර වටිනවද මේ ශබ්දේ. අනේ මේ කොච්චර වටිනවද මේ ගන්ධේ මේ රසයේ මේ ස්පර්ශයේ මේ අදහස් කොච්චර වටිනවද මේ ටික තව තවත් සෑහෙන කාලයක් තිස්සේ පවත්වාගෙන යන්න පුළුවන් නම් කොච්චර වටිනවද අනේ තව තවත් ජීවත් වෙන්න ඕන මේ ආස්වාදයන් විඳින්න අනේ මැරිලත් ආයෙ උපදින්න ඕන වෙන ලෝකෙක හරි මේ ආස්වාදයන් විඳින්න ඔහොම අදහසක් නෑ ආර්ය ශ්‍රාවකයන්. එයාලත් ඇහැ පිනවා යම් කිසි රූපයකින්. හැබැයි ඒ මොහොතේ මොකද ඒකට හේතුව තමයි තාමත් අර කුෂ්ඨේ තියෙන නිසා ගිනි තපින්න සිද්ධ වෙනවා. රාගේ තියෙන නිසා තාමත් ප්‍රිය රූප හොයනවා. හැබැයි රූපයට ඇලෙන්නේ බැඳින්නේ. ඒ නිසා යෝතස්සයව තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරෝධ්‍යන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති. අන්න දුක්ඛස්කන්ධය සදාහටම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් බලන්න පින්වතුනි ඔන්න ඔය පටිසමුප්පාදයෙන් පෙන්වන ආකාරයට මුලින් රාගය සංසිඳිලා යනවා. මුලින් තණ්හාව සංසිඳිලා යනවා. පස්සේ ටිකක් කාලයක් යනකොට මොකද වෙන්නේ? ඔන්න ඔය ස්පර්ශ කියන අවස්ථාවේදී ඇතිවෙන ආස්වාදයට එන්න එන්න සියුම් වෙනවා. දැන් මුලදී ඔය ස්පර්ශය කියන අවස්ථාවදී වැදගත් සැලකිය යුතු මට්ටමකින් ආස්වාදي නැగిලෙන්න පුළුවන්. ඔය ස්පර්ශයේ හේතුවෙන් වේදනාව උපදින අවස්ථාවේදී. පස්සපච්චය වේදනා. ටිකක් වැඩිපුර සැප වේදනාවක් නැగిලෙන්න පුළුවන්. මොකද අවිජ්ජාව තාමත් බලවත් නිසා, රාගය බලවත් නිසා. හැබැයි මාර්ගය ඉස්සරහට යන්න යන්න ඔබටම තේරෙයි. ඒ පරණ පුරුදු ආස්වාදයන් නැවත ඔබ භුක්ති විඳින්න ගියොත් ඔබට තේරෙයි වෙනද තරම් දැන් හි ආස්වාදයක් නැති බව. ඒ කියන්නේ එන්න එන්න අර ස්පර්ශය නිසා හටගත්ත සෝමනස්සහගත සුඛ වේදනාව නිරුද්ධ වෙනවා. එන්න එන්න සැප වේදනාව සියුම් වෙනවා. මෙන්න මේ ස්වභාවය ඔබට දැනේ. ඒ වගේම තමයි ඒ ආස්වාදයේ කෙරෙහි යම්කිසි ඇල්මක් හටගන්න ගියොත් ඒ වෙලාවේ මේක විදර්ශනාවෙන් මේ විදර්ශනා ඥානින් විදර්ශනා වෙලා ඒ භාවනාව වැඩිලා මග වැඩිලා මොකද වෙන්නේ? ඒ වෙලාවේම අර තණ්හාව ෂේ වෙලා යනවා. එහෙනම් අන්න තණ්හාව ෂේ වෙලා ගියාම එතනින් එහා පැත්තට චක්‍රය නැත්නම් සංසාර භවයේ සකසන ක්‍රියාවලියන් නතර වෙනවා. එහෙනම් පින්විතන ওই විදිහට ඉස්සරහට යනකොට තමයි කාලයක් යනකොට තමයි අර ක්‍රමානුකූලව තණ්හාව ෂේ වෙලා යන වගේම අවිජ්ජාවත් ටික ටික ෂේ වෙලා ගිහිල්ලා අර ආස්වාදයේ දැනෙන ස්වභාවයත් එන්න අඩු වෙලා යනවා. ආස්වාදයේ දැනෙන ස්වභාවයත් එන්න අඩු වෙලා යන්නේ මේ මාර්ගය ටිකක් දුර යනකොට. ටිකක් කිව්වට සෑහෙන දුරක් යන්න ඕන. ඔය විදිහට දිගටම ගමන් කරගෙන යනකොට අන්න අවිජ්ජාවත් නැසෙන්න පටන් ගන්නවා. අවිජ්ජාවත් නැසුනට පස්සේ මොකද වෙන්නේ? අන්න අර චක්‍රය පටිසමුපාද චක්‍රයේ ක්‍රියාත්මක වීම එන්න අඩාල වෙලා නිරුද්ධ වෙලා යනවා. ඉතින් එක සැරේ මේක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. නිසා මේ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය හොඳින් තේරුම් ගන්න ඕනේ මේ පටිසමුපාද දෙක. මේක කවුරුවත් කරන දෙයක් නෙවෙයි. හේතු ඇති තාක්කල් විද්‍යමාන වෙන දෙයක්. දැන් අපි හිතමු ලිපේ ගින්දර තියෙනකන් උණුසුම දැනෙනවනේ. ලිපේ ගින්දර තියෙද්දි කවුරු හරි කිව්වොත් එහෙම උණුසුම නැති කරන්න කියලා පුළුවන් දෙයක්ද කරන්න? ලිපේ ගින්දර තියෙද්දි එතන උණුසුමක් තියෙනවා ආලෝකයක් තියෙනවා. එතකොට ගින්දර නැති කරන්නේ නැතුව දර ටික අයින් කරලා ගින්දර නිවා දමන්න නැතුව මේ ගිනි ජාලාවේ උණුසුමයි සිසිලසයි ඇති කරන්න කිව්වම හරි උණුසුම නැති කරලා සිසිලස ඇති කරන්න මේ ආලෝකය නැති කරලා මෙතන අඳුර ඇති කරන්න කිව්වට හරියනවා. කෙරෙන්නේ නැති වැඩක්. එහෙනම් ගින්දර තියනකම් උණුසුමයි
ඒ වගේම ආලෝකය එහි ප්‍රතිඵලයක් එහි ඵලයක් වශයෙන් විද්‍යමානයි. ඒ වගේ මෙන්න මේ පුද්ගලයා තුල මෙන්න මේ අවිජ්ජාව තියෙනකම් මේ රාග දේශ මොහ කියන ඵලයන් අත්දකින්න ලැබෙනවා. ඵල. රාගයේ දේශයේ මෝහය කියලා කියන්නේ අවිජ්ජාවේ ඵලයක්. අවිජ්ජාව විතර නෙවෙයි තෘෂ්ණාවේ ඵලයක්. අපි ප්‍රධාන වශයෙන් අවිජ්ජාව කියලා ගන්න පටිසම්පාදේ මුල නිසා අපි අවිජ්ජාව කියලා ගමුකෝ. ඔබ නුවණින් තේරුම් ගන්න අවිජ්ජාව කියන එකට තණ්හාවත් ඇතුළත් ඇත්තටම. අවිජ්ජාවත් තණ්හාව කියන්නේ දෙකක් නෙවෙයි එකක්ම තමයි. අර පටිසම්පන්නෝ දැන් දෙකේ දෙන්න නිසා දෙකක් වශයෙන් පේනවා. නමුත් එකක් ඇත්තටම. එකක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහෙනම් මේ සත්‍යය තුළ මේ අවිජ්ජාව තියෙනකම් රාගයේ දේශයේ මෝහය එහි ඵලයක්. එහෙනම් අපි කෙනෙක්ට රාගයේ දේශයේ මෝහය දුරු කරගන්න කිව්වට හරියන්නේ නැහැ නිකන්. ඒ කියන්නේ බණ අහපු නැති මිනිසෙට අපි කියනවා මේ ওই රාගය දුරු කරගන්නකො. බණ අහපු නැති මිනිසෙට මේ ওই දේශය පාලනය කරගන්නකො. මේ ඔය මෝහය ටිකක් දුරු කරගන්නකො. වෙන්නේ නැති වැඩක්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අඥාන පුරුෂයෝ එහෙම කරන්න පුළුවන් කියලා හිතාගෙන ඔය ධනාත්මක චින්තනයේ හරි එහෙම නැත්නම් මනෝ විද්‍යාව හරි එහෙම නැත්නම් මොකක් හරි කියයි. මනෝ වෛද්‍ය ක්ෂේත්‍රය හරි මොනවා හරි කියලා පැත්තකට ගිහිල්ලා අර රාග දේශම උපද්දන හේතු එහෙම් පිටින්ම තියෙද්දි ඒ රාගයේ දේශේ මොහේ උපද්දන හේතු එහෙම් පිටින්ම තියෙද්දි රාගයේ දේශේ මොහේ විතරක් දුරු කරගන්න උත්සාහ ගන්න. අර ලිපේ ගින්දර එහෙමම තියෙද්දි උණුසුමයි ආලෝකය නැති කරන්න උත්සාහ ගන්න. ඒ වගේ අවිජ්ජාව Taman තුල එහෙම්මම තියෙද්දි තෘෂ්ණාව එහෙම්මම තියෙද්දි රාගයේ දේශේ මොහේ දුරු කරගන්න කියලා කාටවත් කිව්වට වැඩක් නෑ. එහෙනම් රාගයේ දේශේ මොහේ දුරු කරගන්න අවශ්‍ය නම් අවිජ්ජාවයි තණ්හාවයි දුරු වෙන්න ඕන. එහෙනම් අන්නේ ධර්මයේ ඒ අනුසාරයෙන් දකින්න ඕන. එහෙනම් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා ක්‍රමානුකූලව මෙන්න මේ විදිහට මග වඩනකොට අන්නේ පුද්ගලයා දුක්ඛ නිරෝධය අත්දකින්න. එහෙනම් බලන්න සමුදය නිරෝධය. එතන තියෙන චතුරාර්ය සත්‍යය. එහෙනම් මේ සමුදය නිරෝධය ගැනමයි අපි මේට ඉස්සෙල්ලත් උදේවය කියන ඒ 50 ආකාර වූ ඥාන දර්ශනය යටතේ විග්‍රහ කළේ. එහෙනම් දැන් ඔබට වැටහෙනවා ඇති මේ අනිච්ච කියන්නේ දුක්ඛ. අනිච්ච කියන්නේ ඊළඟට මේ දුක්ඛාරි සත්‍ය, සමුදයාරි සත්‍ය ආදී වශයෙන් මේ ආරි සත්‍යයන් තුළින් පෙන්නන්නේ අනිච්ච ලක්ෂණය තුළින් පෙන්නන්නේ පටිච්චසමුප්පාදය තුළින් පෙන්නන්නේ එකම දහමක් බව. එහෙනම් ඒ දහම් ව්‍යාකරණය එසේ දරා ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ඒ උතුම් වූ ධර්මය.